ආයිබෝන් දුවේ පුතේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයේ 7 වන කොටසත් එක්ක තමයි මේ ඔබ එකතු වෙලා සිටින්නේ ප්‍රතිසම සංඥා සහ සංඛ්‍යාංක සංඥා analog signals and digital signals අප මේ වෙද්දී ප්‍රධාන කොටස් 6ක් සාකච්ඡා කරලා හමාරයි ඩයෝඩ ට්‍රාන්සිස්ටර් කාරකාත්මක වර්ධක මේ වගේ ක්‍රියාවලිය පිළිබඳව ඒවාට ඇතුළත් වන සිද්ධාන්ත කාරණා බොහොමයක් සාකච්ඡා කරා මේ පාඩම පිළිබඳව මා නැවත වතාවක් කෙටියෙන් පැහැදිලි කරන්නම් ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදය ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික කොටසට අදාළව මේ පාඩමෙන් MCQ 7ක් විතර අහනවා මේ MCQ 7 එක කොටසින් බොහෝ අවස්ථාවල එක බැගින් තමයි MCQ අහන්නේ සමහර අවස්ථාවලදී එක් කොටසකින් දෙකක් MCQ අහපු අවස්ථාත් තිබෙනවා එනිසා මේ වෙන කොටස් වෙන වශයෙන් අධ්‍යයනය කරද්දී ඔබ තේරුම් ගන්න ඕන මේ වගේ තිබෙන සිද්ධාන්ත කාරණා වලින් මේ වගේ තියෙන තර්ක වලින් කොහෙන් හෝ MCQ එකක් විභාගයට අහන්න පුළුවන්. ඒ වගේම රචනා ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න හැදීම සඳහා බොහෝ වෙලාවට අවකාශය තිබෙන්නේ ට්‍රාන්සිස්ටරය, කාරකාත්මක වර්ධක, ඩයෝඩ, ලොජික් ගේට්ස්, තාර්කික පරිපථ මෙන්න මේ වගේ කොටස් වලින් තමයි රචනා ප්‍රශ්න පත්‍රය හැදෙන්න පුළුවන්. සමහර විටදී ඒ තුල මෙන්න මෙවැනි කුඩා කොටස් වලිනුත් රචනා ප්‍රශ්නයේ කුඩා කොටසක් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යුහගත පේපරේ සමෝදාන්ත කොටසටත් මේන් එන්න පුළුවන්. ඒ නිසා මේ හැම කොටසක්ම ඊටාම වැදගත් සිද්ධාන්ත කාරණා නිවැරදිව අධ්‍යයනය කර තබා ගැනීම වැදගත් වෙනවා දුවේ පුතේ. දැන් අපි බලමු මෙන්න මේ කොටස කෙරෙහි මේ ආකාරයෙන් අවධානය යොමු කරමු. ප්‍රතිසම සංඥා සහ සංඛ්‍යාංක සංඥා ඇනලොග් and ඩිජිටල් සිග්නල්ස්. අප මේ පිළිබඳව ඒකක හා මිනුම් නැමැති පාඩමේත් දල අදහසක් කුඩා හැඳින්වීමක් ඔබට සිදු කර දුන්නා මතක ඇති. මෙහිදී ප්‍රකාශ කෙරෙනවා විදුලි සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මිනිසා විසින් තම කාර්යයන් පහසු කර ගැනීම සඳහා භාවිතා කරන ලදී. දැන් ඔබ දන්නවා මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තිබෙනවා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය කෙරෙහි. මේ ඉලෙක්ට්‍රොනික උපාංගයන් එදිනදා මිනිසුන්ගේ කාර්යයන් පහසු කර ගැනීම සඳහා භාවිතා කරනවා. මේ ප්‍රතිසම සංඥා සහ සංඥා සංඛ්‍යාංක සංඥා අප ජීවිතයේ ඉලෙක්ට්‍රොනික උපාංග බොහෝමයක තිබෙන දත්ත තොරතුරු අපට ලබා දීම අපට පෙන්වීම සඳහා විශේෂ වශයෙන් භාවිතා කරනවා. මේ කොයි ආකාරයෙන්ද මේක සිදු වෙන්නේ? මුල් අවදියේ ප්‍රතිසම සංඥා ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිතා කළ අතර වර්තමානයේ පරිගණක සෙලුවල දුරකථන සංගීත භාණ්ඩ වෛද්‍ය උපකරණ ගණක යන්ත්‍ර රූපවාහිනී සංයුක්ත තැටි යන්ත්‍ර ගෘහ ආශ්‍රිත ඉලෙක්ට්‍රොනික උපකරණ මෙන්ම කර්මාන්ත ශාලාවල විවිධ පාලන උපක්‍රම සඳහා සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිතා කරයි. දැන් මුල් අවධියේදී අපි හිතමු කිසියම් රාශියක් භෞතික රාශියක් පෙන්වන්න අප භාවිතා කරන දර්ශකයක්. පෙට්‍රල් ටැංකිය උදාහරණයක් විදිහට බයික් එකේ මෝටර් බයිසිකලේ පෙට්‍රල් ටැංකියේ තිබෙන පෙට්‍රල් ප්‍රමාණය පෙන්වන්න අපිට භාවිතා කරන්න පුළුවන් දර්ශකයක්. ප්‍රතිසම ආකාරයට. නමුත් වර්තමානයේ ඒ පෙට්‍රල් ටැංකියේ පෙට්‍රල් ප්‍රමාණය පෙන්눔 කරන්නේ ඩිජිටල් තිරයක් මගින්. අපි මේවට කියන සංඛ්‍යාංක සංඥා. මේ ඩිජිටල් තිර වර්තමානයේ බොහෝ අවස්ථාවල බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංගවල තිබෙන භෞතික රාශීන්ගේ ප්‍රමාණයන් දැක්වීම සඳහා බොහෝ සෙයින් දුවේ පුතේ භාවිතා කරනු ලබනවා. අප මේ පිළිබඳව මේ වගේ තියෙන වෙනස්කම් සමානකම් පිළිබඳව තමයි මෙන්න මේ කොටසේදී සාකච්ඡාවට භාජනය කරන්න උත්සාහ කරන්නේ. තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා යොදාගනු ලබන සියලු ආකාරයේ භෞතික රාශි සංඥාවක් සිග්නල් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ සිග්නල් එක භෞතික රාශියක ප්‍රමාණයක් පෙට්‍රල් ප්‍රමාණය, උෂ්ණත්වය, වේගය, RPM එක, වොලියුම් එක, හඬේ වේගය, සංඛ්‍යාතය මෙන්න මේ වගේ දේවල් අපි කියනවා සංඥාවක් සිග්නල් එකක්. මේ සිග්නල් එකක් ආකාරයට සංඥාවක් ආකාරයට මෙය පරිශීලනය කරන්නාට පරිහරණය කරන්නාට දැන ගැනීමට සැලැස්විය යුතුයි. මේ සැලැස්වීමේ ක්‍රමවේදයක් ලෙස අපි තාම කෙටියෙන්
ප්‍රතිසම සංඥා සහ සංඛ්‍යාංක සංඥා භාවිතා කරනු ලබන බව ප්‍රකාශ කරනවා. අපේ කටහඬ ගමන් කරන ඒ සංඥාවක් ලෙසනි. ඒ අනුව ධ්වනිය සංඥාවක් ලෙස තරංගාකාරයෙන් ගමන් කරනු ලැබේ. දැන් ඔබ දන්නවා පටිගත කරන මධ්‍යස්ථාන, හඬ පටිගත කරන රූපවාහිනී මධ්‍යස්ථාන, රෙකෝඩින් සෙන්ටර්, මේ වගේ අපි හඬ ගත්තාම මේ හඬේ සංඛ්‍යාතය, විස්තාරය, වෙනස් වීම ඩිජිටල් ආකාරයේ සංඛ්‍යාංක ආකාරයට අප තිරයක අපිට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. අන්නේ සංඥාව එහෙම නැත්නම් මේ භෞතික රාශිය සංඥාවක් විදිහට ලබා ගැනීමේ හැකියාව තියෙනවා විවිධාකාර මිනිසාගේ ක්‍රියාකාරකම් සඳහා. බලන්නකො මේ සංඥා භාවිතා කරමින්, මේ භෞතික රාශි භාවිතා කරමින් මිනිසා විසින් මොනසා විශාල තාක්ෂණික කාර්යභාරයන් ප්‍රමාණයක් ලෝකයේ පුරා සිදු කරනවාද? ඔබ දුවේ පුතේ මේ පිවිසෙන්නේ මේ තාක්ෂණික ලෝකයටයි. මෙන්න මේ තාක්ෂණික ක්‍රමවේද නිවැරදි ආකාරයට හසුරුවන ආකාරය අපි ඉගෙන ගන්නවා මේ තාක්ෂණ වේදය තුළින්. ඒ තාක්ෂණ වේදය තුළින් මේවා ඉගෙනගෙන ඉදිරි අනාගතයේදී වෘත්තියක් වශයෙන් ඔබ මේවා හදාරා කිසියම් ව්‍යාපාරක ආයතනයකට, රජ්‍ය වූ පෞද්ගලිකව විදේශයේ රටක කිසියම් ආයතනයකට සේවය කිරීම තමයි ඔබට උරුම රාජකාරිය බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් ඔබ මේ තාක්ෂණය භාවිතා කරමින් ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්නත් හැකියාව තිබෙනවා. මේ පරිච්ඡේදයේදී අවධානය යොමු කරනුයේ විද්‍යුත් තාක්ෂණ වේදයේදී භාවිතා කරන සංඥාවන් පිළිබඳවය. සංඥාව සිග්නල් යන පදය මූලික වශයෙන් යොදාගනු ලබන්නේ යම් භෞතික ප්‍රමාණයක් නිරූපණය, රීප්‍රසන්ට් කිරීමට හෝ හැඳින්වීමට භාවිතා කරනු ලබන වෝල්ටීයතා සහ ධාරා වැනි විද්‍යුත් ප්‍රමාණයන් සම්බන්ධවයි. අපිට මේ සංඥාව නිරූපණය කිරීමට, හැඳින්වීමට, දර්ශනය කිරීමට, පෙන්වීමට අවශ්‍යයි. එදිනදා කාර්යයන් සඳහා මේ සංඥාව කොහොමද වෙනස් වෙන්නේ? මේ සංඥාවේ තිබෙන ප්‍රධාන ලක්ෂණ මොනවාද? සංඥාවන් වර්ග වෙන්නේ කොහොමද කියලා අප මෙතෙන් සිට අධ්‍යයනය කරන්න පටන් ගමු. විද්‍යුත් සංඥා ප්‍රතිසම සංඥා සහ සංඛ්‍යාංකන සංඥා ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන කොටස් දෙකයි ඇනලොග් and ඩිජිටල්. බොහෝ විට දුවේ පුතේ මේකෙන් MCQ ප්‍රශ්නයක් නිර්මාණය වෙද්දී වාක්‍යමය ප්‍රශ්නයක්. පහ සඳහන් ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශ වන්නේ, පහ සඳහන් ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශ වන්නේ. මෙන්න මෙවැනි MCQ ප්‍රශ්නයක් විභාගෙදී දුවේ පුතේ ඔබෙන් අහන්න පුළුවන්. මේ සඳහා සූදානම් වී සිටීම වැදගත් වෙනවා. ප්‍රතිසම සංඥා සහ සංඛ්‍යාංක සංඥා අතර වෙනස ඔබට ඉතා පැහැදිලිව මේ ඔරලෝසුවෙන් බලා ගන්න පුළුවන්. ඔරලෝසුවේ පැය 24ක කාල සීමාව මෙන්න මේ ආකාරයට කට තුනකින් අපි ඉදිරිපත් කරන්න පුළුවන්. මේක අපි කියනවා මේ සංඥාව ප්‍රතිසම සංඥාවක්, ඇනලොග් එකක්. ඒ වගේ මේ ඔරලෝසුව වෙලාව ඩිජිටල්. අපිට මේකට කියනවා සප්ත ඛණ්ඩ දර්ශකයක්. මොකද්ද පුතේ මේකට කියන්නේ? සප්ත ඛණ්ඩ දර්ශකයක්. 7 segment display එකකින් නිරූපණය කරන්න පුළුවන්. මේ සප්ත ඛණ්ඩ දර්ශකය කියලා විශේෂයෙන් කියනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඔන්න ඔය ඉරිකෑලි 7 භාවිතා කරමින් ඕනෑම අංකයක් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. 1 2 3 4. අන්න එවැනි ආකාරයෙන් හෝ නිවැරදි අකුරක්ම ආකාරයෙන් ඒ හැඩයේම තියෙන ඉංග්‍රීසි අක්ෂරය සිංහල අක්ෂරය ආකාරයෙන් ඩිජිටල් තිරයක සංඛ්‍යාංක සංඥාවක් ලෙසත් අපිට නිරූපණය කිරීමේ හැකියාව තිබෙනවා. මේකට අපි කියනවා ප්‍රතිසම සංඥා සහ සංඛ්‍යාංක සංඥා කියලා. යම් වටිනාකමක් නිරූපණය කිරීම සඳහා භාවිතා කළ හැකි මූලික ආකාර දෙකකි. එය ප්‍රතිසම සංඥාව සංඛ්‍යාංක සංඥා ලෙස නිරූපණය කිරීම ලෙස අපිට කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. දැන් අපි අර්ථකථනය කරන්න එනවා ප්‍රතිසම සංඥාවක් ලෙස කොහොමද නිරූපණය කරන්නේ? ප්‍රතිසම ආකාරයෙන් කොහොමද මේ සංඥාව ලබා දෙන්නේ? පරිමාණයක් මත ගමන් කරන දර්ශකයක් භාවිතයෙන් අගය කියවීම ප්‍රතිසම නිරූපණයයි. පරිමාණයක්, දර්ශකයක්, කටුවක් යාන්ත්‍රිකව ගමන් කරනවා. පරිමාණය මත ඒ පරිමාණයේ තියෙන අගයට සාපේක්ෂව
දර්ශකය ගමන් කරන ප්‍රමාණයෙන් අදාළ භෞතික රාශියේ වටිනාකම අපිට නිරූපණය කරගන්න පුළුවන්. ඒ දර්ශකය මත ගමන් කරන දර්ශකයේ පරිමාණය මත ගමන් කරන ප්‍රමාණයෙන් ඒ භෞතික රාශියේ ප්‍රමාණය ගණනය කරගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමවේදයට අපි කියනවා ප්‍රතිසම නිරූපණය කියලා. අපි කලින් සඳහන් කරපු ඔරලෝසුව ප්‍රතිසම ඔරලෝසුව තිබෙනවා විනාඩි තප්පර පැය කටුව. විනාඩි තප්පර පැය කටුව දර්ශකය මත ගමන් කරනවා. ඒට අපි කියනවා දර්ශකය ගමන් කරනවා පරිමාණය මත. ඒ පරිමාණය තප්පර වලින් ක්‍රමාංකණය කරලා තිබෙනවා. ඊට ගැලපෙන කාරානුරූපීව තප්පර පැය විනාඩි කට ගමන් කරනවා. එමගින් ඔන්න අපිට නිරූපණය කරනවා මේ අවස්ථාවේදී වේලාව මෙන්න මේ ප්‍රමාණයයි කියලා. ඒ වගේම දුවේ පුතේ අපි එනවා සංඛ්‍යාංක නිරූපණයට. ඒ ඔරලෝසුවම කොහොමද සංඛ්‍යාංක සංඥාවක් ලෙස? සංඛ්‍යා මගින් අගය දැක්වීම සංඛ්‍යාංක නිරූපණයයි. සංඛ්‍යා මගින් ඩිජිටලි සප්තකණ්ඩ දර්ශකයක් හෝ කිසියම් දර්ශකයක සංඛ්‍යාත්මක අගය 1 2 3 4 5 6 7 8 9 බිඳුව මේ අගයන් භාවිතා කරමින් ඒ භෞතික රාශියේ වටිනාකම ඒ භෞතික රාශියේ බොහෝ අවස්ථාවල ඒකකත් එක්ක දැක්වීම සංඛ්‍යාංක නිරූපණය ලෙස අපි හඳුන්වනවා. අපි කතා කරපු ඔරලෝසුවත් අපි පෙන්නපු ඔරලෝසුවත් ඒ විදිහේ සංඛ්‍යාංක නිරූපණය කරන ඔරලෝසුවක් කලින් රූපරාමුවේ ඔබට පෙන්වුවේ. එහි අගයන් වෙනස් වන්නේ පියවරෙන් පියවර සන්තතිකව වෙනස් නොවේ. සන්තතිකව වෙනස් වෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට ක්‍රමානුකූලව අදාළ අගයන් විවිධාකාරයෙන් මේ දර්ශක තිරය මත සංඛ්‍යාංකව නිරූපණය කර ගැනීමේ හැකියාව තිබෙනවා. ප්‍රතිසම සංඥා කාලයට අනුරූපීව තරංගයේ විස්තාරය සන්තතික ලෙස විචලනය වන්නා වූ තරංග ප්‍රතිසම සංඥා ලෙස හැඳින්වේ. ඔන්න ඊටාම වැදගත් සිද්ධාන්ත කාරණාවක්. මේ සිද්ධාන්ත කාරණා තමයි වැදගත් වන්නේ MCQ ප්‍රශ්න වලට. මේ සිද්ධාන්ත තේරුම් ගන්න ප්‍රතිසම සංඥාව ගැන කියනවා කාලයට අනුරූපීව තරංගයේ විස්තාරය සන්තතික ලෙස විචලනය වන්නා වූ තරංග ප්‍රතිසම සංඥා ලෙස හඳුන්වයි. කාලයට අනුරූපීව තරංගය සන්තතිකව වෙනස් වෙනවා. නමුත් සංඛ්‍යාංක සංඥාවක් ගත්තාම කාලයට අනුරූපීව කිසියම් නිශ්චිත නොවන රටාවකට ඉහත තරංගයේ ආකාරයට වෝල්ටීයතා මට්ටම් දෙකක් අතර ඇතිවන තරංග ස්වරූපය සංඛ්‍යාංක සංඥාවක් ලෙස හඳුන්වයි. කිසියම් රටාවකට වෙන්නත් පුළුවන්, රටාවකට නොවෙන්නත් පුළුවන්. වෝල්ටීයතා අගයන් දෙකක් අතර 0.1 මෙන්න මේ වගේ අතර විචලනය වීමක් සිදු වෙලා තමයි අපිට මේ භෞතික රාශියේ වටිනාකම සංඛ්‍යාංක සංඥාවෙන් ලබා දෙන්නේ. මේ තියෙන ආකාරයටම කටපාඩම් කර තබා ගැනීම වැදගත් වෙනවා. එයට හේතුව මෙවැනි සිද්ධාන්ත කාරණා මහාචාර්යවරයා පේපර් එකේ මේ ආකාරයෙන්ම වෙනස් ආකාරයකින් print කළා. ඔබෙන් අහනවා මේ ප්‍රකාශය සත්‍යයිද අසත්‍යයිද? එවැනි අවස්ථාවක මේවා මතක තබා ගැනීම කටපාඩම් කිරීම වැදගත් නැද්ද දුවේ පුතේ? අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. වෝල්ටීයතාව කාලයට අනුව වෙනස් වන අවස්ථා ගණන අනන්තය දක්වා පැතිරේ. ඔන්න තවත් ප්‍රතිසම සංඥාව ගැන වැදගත් තොරතුරක් කියනවා. කොහොමද වෝල්ටීයතාව කාලයට අනුව වෙනස් වන අවස්ථා ගණන අනන්තය දක්වා පැතිරේ. මේ අවස්ථාවේ කියනවා සංඛ්‍යාංක සංඥාවට මෙම සංඥාව අවස්ථා දෙකක් පමණක් ඇත. ඉහළ වෝල්ටීයතා මට්ටම 5ක් වී හයි අවස්ථාව ලෙසද පහළ වෝල්ටීයතා මට්ටම 0ක් පහළ ලෝ අවස්ථා ලෙසද දැක්විය හැක. අන්න ඒ වෝල්ටීයතා මට්ටම් දෙකක් අතර දෝලණය වෙමින් සංඛ්‍යාංක සංඥාව නිරූපණය කරන ක්‍රමවේදයක් තමයි ඒ අවස්ථාවේදී තිබෙන්නේ. අවශ්‍ය ඊළඟ ලක්ෂණය මයික්‍රොෆෝනයේ ලැබෙන විද්‍යුත් සංඥාව ස්පන්ද පරීක්ෂණයකින් ලැබෙන විද්‍යුත් තරංග වේගමානයකින් දිස්වන කටුවේ උත්ක්‍රමණය ආදිය නිදසුනක් ලෙස දැක්විය හැක. මයික්‍රොෆෝන එකෙන් ලැබෙන සංඥාව හඬ උස් පහත් වීම අනුව විස්තාරය
වෙනස් වන ආකාරයත් එක්කම දර්ශක කටුවකින් වේගමානයකින් මේ විද්‍යුත් තරංගයක් බවට පත් කරලා අපිට පෙන්වන්න පුළුවන් ප්‍රතිසම සංඥාවල. සංඛ්‍යාංක සංඥාවල සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික තාක්ෂණ වේදයේ ඉහළ අවස්ථාව ලොජික් 1 ලෙසද පහළ අවස්ථාව ලොජික් 0 ලෙසද දා ගන්නවා. මේ සඳහා බොහෝ අවස්ථාවල සංඛ්‍යාංක නිරූපණය සඳහා තාර්කික පරිපත ලොජික් ගේට්ස් භාවිත කරන අපි ඊළඟ කොටස්වලදී සාකච්ඡා කරනවා. එහිදී ඉහළ පහළ මට්ටම් අතර දෝලණය වෙමින් අදාළ සංඥාව ලබා දීමේ හැකියාවක් තිබෙනවා. මේ තමයි ප්‍රධාන වෙනස්කම් සංඛ්‍යාංක සංඥා සහ ප්‍රතිසම සංඥා අතර දක්නට ලැබෙනවා. ඊළඟට මේ නිදර්ශනය කෙරෙහි මේ නිදසුන කෙරෙහි අවධානය අපි යොමු කරමු. සංඛ්‍යාංක සංඥාවක ප්‍රධාන මට්ටම් දෙකක් අතර වෝල්ටේජතාවක් පවතී. එය පහත රූපයෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඔන්න ඔබට රූප සටහනක් පේනවා බැටරියක් බල්බයක් සහ ස්විච් එකක් සම්බන්ධ වෙලා තිබෙනවා. මේ ස්විච් එකට තියෙන ඔන් අවස්ථාවක් සහ ඕෆ් අවස්ථාවක්. මේ ස්විච් එක මට්ටම් දෙකක් අතර යනවා. එකක් තමයි ඔන් අවස්ථාව, ඊළඟ අවස්ථාව ඕෆ් අවස්ථාව. ඔන් ඕෆ් අවස්ථා දෙක තුල දෝලණය වෙනවා. අවස්ථාව එක අවස්ථාව දෙක අවස්ථාව. ස්විචය බල්බය සංවෘත වෙද්දී බල්බය දැල් වෙනවා. පදතිය සංවෘත වෙද්දී. පදතිය විවෘත වෙද්දී ස්විචය විවෘත වෙද්දී බල්බය නොදැල් වෙනවා. ඔන්න අවස්ථා දෙක. ඔන්න ඔය අවස්ථා දෙකට අදාළ තර්කයක් නිර්මාණය කරමින් ලොජික් එකක් නිර්මාණය කරමින් මේ සංඛ්‍යාංක සංඥා පවතින්න පුළුවන්. on off අවස්ථාව. දැන් මේ තරමක් අපිට තේරුම් ගන්න අපිට තරමක් ඉදිරි කොටස් වලට යන්න වෙනවා. ඉදිරි කොටසේදී අපි මේ තාර්කික පරිපත ගැන ඔබට සාකච්ඡා කරනවා. ඒ තාර්කික පරිපතවලදී කොහොමද මේ සංඛ්‍යාංක සංඥාව නිරූපණය වෙන්නේ? තර්කයක් පදතියක තර්කයක් කොහොමද ගොඩනගාගන්නේ කියන කාරණාව අපි දීර්ඝ වශයෙන් විස්තර කරනවා. දැනට මතක තියාගන්න on off මේ මට්ටම් දෙකක් අතර තමයි මේ සංඛ්‍යාංක සංඥාව නිරූපණය කිරීමේ හැකියාව පවතින කියලා කෙටියෙන් මතක තියාගන්න. පරිපතයට අනුව ස්විචය සංවෘත කළ විට විදුලි පහන දැල්වේ. විවෘත කළ විට විදුලි පහන නොදැල්වේ. තර්ක දෙකයි. on off. on අවස්ථාවට වෝල්ටේජතාවක් දෙනවා. off අවස්ථාවට වෝල්ටේජතාවක් නැහැ බිඳුවයි. ඒ වෝල්ටේජතාව 5 වෙන්න පුළුවන්, 1 වෙන්න පුළුවන්, 2 වෙන්න පුළුවන් සංවෘත අවස්ථාවට අදාළව. දැල්වීම හා නොදැල්වීම සඳහා පරිපතේ විදුලි පහනට විදුලිය ලැබෙන ආකාරය දැක්වෙන වෝල්ටේජතා කාල ප්‍රස්ථාරය පහත රූපයෙන් දැක්වෙයි. විදුලි පහනට විදුලිය ලැබෙන ආකාරය නොමේ ලොජික් එක බිඳුවයි. ලොජික් එක 5යි. බිඳුව 5. බිඳුවට ආවහම බල්බය දැල් වෙන්නේ නැහැ. 5ට ගියාම බල්බය දැල් වෙනවා. නොදැල්වේ දැල්වේ. ඔන්න ඔය අවස්ථාවට අදාළ ලොජික් එකක් තර්කයක් මෙන්න මේ ආකාරයේ නිර්මාණය කර ගැනීමේ හැකියාව පවතිනවා. මෙන්න මෙවැනි තාර්කයන් මෙවැනි තාර්කික පරිපතයන් තමයි මේ සංඛ්‍යාංක සංඥා විදියට එහෙම නැත්නම් සංඛ්‍යාංක සංඥාව ඩිජිටල් සිග්නල් එකක් ලබා දීම සඳහා එවැනි පරිපත තුල නිර්මාණය වන්නේ. ඒ නිසා මේ ඩිජිටල් එහෙම නැත්නම් සංඛ්‍යාංක සංඥා නිරූපණය කරන බොහෝ උපකරණ වලට අපි ලබා දෙන සරල ධාරාවක්. මේ සරල ධාරා වෝල්ටේජතාවය ඕෆ් කරාම බිඳුවයි ඔන් කරාම කිසියම් නියත අගයකින් අපිට ලබා දෙන්න පුළුවන්. ඒ නිසා රූපවාහිනී, ජංගම දුරකථන, ඉලෙක්ට්‍රොනික උපකරණ බොහෝ විට මේ ක්‍රියාත්මක කරන්නේ තාර්කික පරිපතයන්. ඒ නිසා බොහෝ වෙලාවට ඒවට අවශ්‍ය වන්නේ සරල ධාරාවන් ගෙන් තමයි මේ තාර්කික පරිපතයන් මේ ලොජික් ගේට්ස් ක්‍රියාත්මක වෙලා සංඛ්‍යාංක සංඥා නිරූපණය කරන්නේ කියන කාරණාව දුවේ පුතේ මතක තියාගන්න. ඒ අනුව දැල්වීම හා නොදැල්වීම අවස්ථා දෙක සඳහා වෝල්ටේජතා නිරූපණය වන්නේය. මෙම වෝල්ටේජතා අවස්ථා දෙක නිරූපණයට සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව 5ක් වී සඳහා ලොජික් 1ද බිඳුව සඳහා ලොජික් බිඳුවද යොදා ගනී. ලොජික් දෙකක් තියෙනවා, තර්කයන් දෙකක් වෙනවා. පළමු තර්කයට බිඳුව කියන වෝල්ටේජතාව භාවිතා වෙනවා. දෙවන තර්කයට 5ක් වී කියන වෝල්ටේජතාව භාවිතා වෙනවා. මෙන්න මේ තර්ක දෙක හරහා තමයි ගමන් කරන්නේ. බලන්න මේ මිනිසුන් විසින් මේ නිර්මාණය කර ගන්නාලද මේ තර්කයන්
ගේ සහිත පද්ධති අද ලෝකයේ කොච්චර මිනිසාට සේවයක් කරනවාද? මේ තර්කයන් සොයා ගන්නා ලද විද්‍යාඥයන් විසින් මිනිසුන් විසින් ලෝකයට දායාද කරන ලද දේ මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා වර්තමාන ලෝකයේ කොච්චර දුරට භාවිතා වනවාද? ඒ සමගම සංඛ්‍යා බිඳුව හා එක පමණක් සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික ශේෂ්ත්‍රයේ භාවිතා වේ. ඒ නිසා ද්ව්‍යාංගී සංඛ්‍යා අධ්‍යයනය කිරීම සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ඉගෙනීමට රුකුලක් වේ. ද්ව්‍යාංගී සංඛ්‍යා, ද්විමය සංඛ්‍යා බිඳුව හා එක පමණක් භාවිතා වන අපි මේවට කියන මොනවද? ද්ව්‍යාංගී සංඛ්‍යා, ද්විමය සංඛ්‍යා. ඔබ දන්නවා 10 පාදේ 2 පාදේ මේ 2 පාදේ වට කියනවා ද්විමය සංඛ්‍යා. අපි භාවිතා කරන්නේ 10 පාදේ. දශම සංඛ්‍යා 121, 150 ඒ වගේම තියෙනවා ද්ව්‍යාංගී සංඛ්‍යාව නැත්නම් බයිනරි ඩෙසිමල්. මෙන්න මේ ආකාරයේ සංඛ්‍යා අපි භාවිතා වනවා අප ප්‍රයෝජනය සඳහා. බිඳුව 1.1 එපමණයි ඉලක්කමක් නිරූපණය කිරීම සඳහා තියෙන ඕනෑම ඉලක්කමක් 0.1 භාවිතා කරමින් නිරූපණය කරන්න පුළුවන් ද්ව්‍යාංගී සංඛ්‍යා විදිහට. ප්‍රතිසම සංඥා. ඔන්න අපි නැවතත් එනවා ඇනලොග් සිග්නල් වලට ප්‍රතිසම සංඥා. අපි මේ ආකාරයට මෙය ප්‍රකාශ කරනවා. ප්‍රතිසම සංඛ්‍යාවක අගය කාලය සමග සම්ප්‍රතිකව විචලනයට ලක්වන අතර සංඛ්‍යාවේ ඕනෑම අගයන් දෙකක් අතර තවත් අගයන් රාශියක් පැවතිය හැක. කාලය සමග සම්ප්‍රතික විචලනය වන අවස්ථාවේදී මෙන්න මේ අවස්ථාවේදී විචලනය වන විට මේ අගයන් ගණනාවක් තිබෙන්න පුළුවන්. මෙතන මේ අගයන් ගණනාවක් තියෙන්න පුළුවන් සම්ප්‍රතික විචලනය වන නිසා. නමුත් ඩිජිටල් එක තියෙන්නේ කොහොමද? මෙතන බිඳුව, මෙතන 5. බිඳුව 5ක් වේ. මේ බිඳුව දැන් මේ අතර නැහැ මේ. ඊළඟට අය බිඳුව තියෙනවා 5 තියෙනවා. ඔනාගේ තර්ක දෙකක් තමයි දෙන්නේ. තේරුම් ගන්න. තාක්ෂණික ශේෂ්ත්‍රයේදී තාක්ෂණික ශේෂ්ත්‍රයේ විවිධාකාර තරංග හැඩ භාවිතා කෙරේ. ඒවා සයිනාකාර තරංග මෙන්ම සයිනාකාර නොවන තරංග ලෙසද වර්ග කළ හැක. සයිනාකාර තරංග, සයිනාකාර නොවන තරංග වල විදිහටත් අපිට වර්ග කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ තියෙන්නේ සයිනාකාර තරංගයක්. සයින් චක්‍රයට අනුව ඇනලොග් සිග්නල් එකක්, ප්‍රතිසම සංඥාවක්. බිඳුවේ ඉඳලා ධන උපරිමය දක්වා වැඩි වෙලා ආය බිඳුව වෙලා ඍණ උපරිමය දක්වා වැඩි වෙලා අඩු වැඩි වෙනවා. සන්තතිකව නිරූපණයක්. එය බිඳුව උපරිම අතර විවිධාකාර අගයන් පැවතිය හැකියි. එතකොට මේ ප්‍රතිසම සංඥා සඳහා මෙවැනි සයිනාකාර තරංග පමණද භාවිතා වන්නේ නැහැ. තවත් විවිධාකාර හැඩ තරංග තියෙනවා. කියක් දැති ආකාරයේ මේ කියක් දැත්තක ආකාරයෙන් මේ තියෙනවා ත්‍රිකෝණාකාර ආකාරයෙන් වෙනස් වන තරංගයන්. ඉහත රූපවල දක්වා ඇති තරංග පරීක්ෂා කළ විට කාලය අනුව වෝල්ටීයතාවය වෙනස් වන බව පැහැදිලිය. මෙලෙස අඛණ්ඩව එනම් කාලයත් සමග සම්ප්‍රතිකව වෙනස් වන සංඥාවක් ප්‍රතිසම සංඥාවක් ඇනලොග් සිග්නල් ලෙස අපිට කෙටියෙන් හඳුන්වන්න පුළුවන්. ප්‍රතිසම සංඥාවක් එහෙම නැත්නම් ඇනලොග් සිග්නල් එකක් ලෙස අපිට කෙටියෙන් හඳුන්වන්න පුළුවන් මෙන්න මේ අපි කතාවට වාජනය කරනවා. ප්‍රතිසම සංඥා සඳහා නිදසුන් ගණනාවක් අපගේ එදිනදා කටයුතුවලදී දැක්ගත හැක. පහසුදහන් වන්නේ ඉන් කිහිපයකි. ප්‍රතිසම සංඥා අපවට ජීවිතේ භාවිතා කරන. දැන් අපි මේ අවස්ථාවේ උදාහරණ කිහිපයක් දන්නවා ප්‍රතිසම සංඥාවක් සඳහා. ඔරලෝසුව අපි ප්‍රකාශ කරා. වාහනයක මීටර දර්ශකය, තෙල් දර්ශකය. බලමු තවත් උදාහරණ. සාමාන්‍ය ඔරලෝසු කටුමගින් දක්වන කාලය සඳහා වූ පාඨාංකය. ඔන්න ප්‍රතිසම සංඥාවක්. භෞතික රාශියක් පෙනෙන ආකාරයක් සඳහා හොඳම උදාහරණයක්. ඊළඟට මෝටර රථවල වේගමානය ස්පීඩ මීටර එක. ස්පීඩ මීටරය පෙනෙනවා දර්ශකයක් චලනය මගින් ක්‍රමාංකිත පාඨාංක අගයක් 20 30 40 50 60 පැයට කිලෝමීටර 100 120 මේ වගේ අගයන් දක්වා මේ දර්ශකය මේ ක්‍රමාංකිත පාඨාංකත් ඔස්සේ දර්ශකයේ විචලන වන ආකාරයෙන් රියදුරාට
ප්‍රතිසම සංඥාවක් බලා ගැනීමේ හැකියාව තියෙනවා දෙවන උදාහරණයේ විදියට. රසදිය උෂ්ණත්වමානවල පවතුන රසදිය කඳේ උෂ්ණත්වය විචලනය වන ආකාරය. ශරීරයේ කිසියම් හෝ තැනකට රසදිය උෂ්ණත්වමානය තැබුවාම මේ රසදිය ප්‍රසාරණය වෙනවා. රසදිය ප්‍රසාරණය වන්නේ ක්‍රමාංකිත දර්ශක ක්‍රමාංකිත පාඨාංක ඔස්සේ. ඒ ඔස්සේ රසදිය කඳේ පිහිටීමෙන් අදාළ අවස්ථාවේ උෂ්ණත්වය නිවැරදිව මැන ගන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා රසදිය උෂ්ණත්වමාන ප්‍රතිසම සංඥා තියෙන අතරේ ඩිජිටල් සංඥා සංඛ්‍යාංක සංඥා මගින් උෂ්ණත්වය මයින වර්තමානීය උපකරණක් තියෙනවා. ඒ වගේන් ගන්න උෂ්ණත්වය නිවැරදි අගය අර විදිහට සංඛ්‍යාවලින් නිරූපණය කර ගැනීමේ හැකියාවත් පවතිනවා. අඳුරුකුරු පාලකයක් ඩිමර් කන්ට්‍රෝල් භාවිතයෙන් පහනක දීප්තිය අඩු හෝ වැඩි කිරීම ඩිමර් කන්ට්‍රෝල් එකක් භාවිතා කිරීම. මෙන්න මේකත් තවත් ප්‍රතිසම සංඥාවක් නිරූපණය කරන ක්‍රමවේදයක් සඳහා උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. ගුවන් විදුලි සංඥාවක විශාලත්වය කාලය සමග විචලනය වීම. ගුවන් විදුලි සංඥාවක විශාලත්වය කාලය සමග විචලන වෙන ආකාරය තිරයක නිරූපණය කරලා තිබෙනවා නම් මෙයත් අපි කියන්න පුළුවන් ඇනලොග් සිග්නල් එකක්. ඇනලොග් සංඥාවක් ප්‍රතිසම සංඥාවක් ලෙස. උදාහරණ 1 මේ තිබෙන්නේ ඔරලෝසුවක දර්ශකය. ඔරලෝසු කටු අදාළ අගයන් ඔස්සේ ගමන් කරන ආකාරය. ඉහත රූපයේ දක්වන සාමාන්‍ය ඔරලෝසු කටු මගින් දක්වන ලබන කාලය සඳහා වූ පාඨාංක දෙකකි. වේලාව 10 10:05 ඊටම නිවැරදිව අපිට මේ ප්‍රතිසම සංඥාවෙන් නිවැරදි ආකාරයෙන් බලා ගැනීමේ හැකියාව කියවා ගැනීමේ හැකියාව දුවේ පුතේ මෙන්න මේ රූප සටහනේ උදාහරණ අනුවෙන් දක්නට ලැබෙනවා. ඒ වගේම අපි ගත්තාම මෙම පාඨාංක දෙක අතර පවතින 10:1 10:2 10:3 10:4 දැන් මේ අගයන් ටික අපිට කියවා ගන්න නම් ඔරලෝසු අපි තරමක් අපේ මුහුණ ළඟට ලං කර ගන්න වෙනවා. 10 වෙලාව 10:05 වෙලාව නිවැරදිව කියවන්න පුළුවන්. නමුත් 10:1 10:2 මෙවැනි අගයන් අපිට ආසන්න වශයෙන් කියවා ගැනීමට අපහසුයි. නමුත් මේ සඳහා ඔබට පේනවා ඩිජිටල් සංඥාවක් සංඛ්‍යාංක සංඥාවක් භාවිතා කරොත් අපිට ඔරලෝසුව බැලූ ගමන් සංඛ්‍යා නිරූපණය මගින් 10:1 10:2 10:3 මේ වගේ නිවැරදි ආකාරයෙන් කියවා ගැනීමට පහසු වෙනවාද නැද්ද? පහසු වෙනවා. මේ තමයි ප්‍රතිසම සංඥාවක් සහ සංඛ්‍යාංක සංඥාවක දක්නට ලැබෙන ප්‍රධාන වෙනස්කමක් ලෙස අපිට ගන්න පුළුවන්. මෙම පාඨාංක දෙක අතර පවතින 10 10:1 10:3 10:4 යන පාඨාංක 4 පමණක් පැහැදිලි ලෙස කියවා ගත හැකි වන නමුත් මුල් පාඨාංක දෙක අතර ඔරලෝසුවේ කටු පෙන්눔 කරන පාඨාංක අපරිමිත සංඛ්‍යාවක් පවතී. මේ අනුව ඔරලෝසු කටු පෙන්눔 කරන පාඨාංකවල පවතින සන්තතික නොකඩුණු ලක්ෂණය පහසුවෙන් වටහා ගත හැකි වේ. පාඨාංක අපරිමිත සංඛ්‍යාවක් කියවා ගැනීමේ හැකියාව තන සන්තතික විචලනය වෙනවා. ඒ නිසා වර්තමානයේ මෙන්න මෙවැනි අවාසිදායක තත්ත්වයන් නිසා මිනිසුන් බොහෝ අවස්ථාවල ප්‍රතිසම සංඥාවලින් බැහැරට ගොස් සංඛ්‍යාංක සංඥා මගින් මේ අගයන් කියවා ගැනීම භෞතික රාශිය කියවා ගැනීම කෙරෙහි වැඩි නැඹුරුතාවයකට පත් වී ඇති බව පේන්න ගන්නවා. ප්‍රතිසම නිරූපණයේදී අගය සුමටව වෙනස් වන අතර ඕනෑම අගයන් දෙකක් අතර පවතින අගයන් නිරූපණය වන අතර එය කියවීම දුෂ්කර වේ. කුඩා අගයන් කියවීමට නම් පරිමාණය විශාල කළ යුතු අතර එසේ කිරීම බොහෝ විට ප්‍රායෝගික නොවේ. අර අපින් කලින් කිව්වා වගේ අගයන් දෙකක් අතර කුඩා අගයක් කියවා ගන්න පුළුවන්. ඒ දර්ශක තිරය විශාල කරන්න වෙනවා.
දැන් ඔරලෝසුවක් විශාල කරොත් එය භාවිතා කිරීම හැසිරවීම අපහසුද නැද්ද? අපහසුයි. මේ නිසා තමයි මේ මොහොතින් මොහොත වෙනස් වන මෙන්න මේ කාල අගයන් ඊටාම නිවැරදිව මැනගන්න, බලාගන්න, කියවා ගන්න, තේරුම් ගන්න අපි ඇනලොග් සිග්නල් වලින් බැහැරට ගොස් ඩිජිටල් සංඛ්‍යාංක සංඥා සහිත ඔරලෝසු වලට යොමු වී තිබෙන්නේ. එහි අගය මොහොතින් මොහොත වෙනස් වීම. එනම් ප්‍රතිසම සංඥා අගයන් දෙකක් අතර තවත් අගයක් විශාල සංඛ්‍යාවක් ඇත. විශාල සංඛ්‍යාවක් තිබෙන්න පුළුවන්. සංඛ්‍යාංක නිරූපණයේදී අගයන් දෙක අතර වෙනස් වීම පියවර ලෙස සිදුවන අතර පියවර දෙකක් අතර අගය විද්‍යාමාන නොවේ. පියවර දෙකක් අතර අගය විද්‍යාමාන වෙන්නේ නැහැ. දැන් අපි ගත්තොත් හොඳට බලා ගන්න මේ ඩිජිටල් තිරයේ ඩිජිටල් සිග්නල් එක. ඩිජිටල් එකේ පෙන්නනවා 10යි 1 10යි 2. නමුත් 10යි 1යි 10යි 2යි අතර එක නිරූපණය කරන්න බෑ. ඇයි? සන්තතික නැහෙනේ. නමුත් සන්තතික වෙන්නේ ප්‍රතිසම. ඒ නිසා ඉහළ මිල ගණන් සහිත ඔරලෝසු පාවිච්චි කරද්දී ඒවා සංඛ්‍යාංක සංඥා වලින් නෙවෙයි තිබෙන්නේ. ඒවා තියෙන්නේ ප්‍රතිසම ආකාරයෙන්, කටු ආකාරයෙන්. ඒ තමයි බ්‍රෑන්ඩඩ්. ඒ තමයි ගණන් වැඩි වෙන්නේ. ඒ නිසා මේ සමහර මිනිස්සු මේ ප්‍රතිසම සංඥා තාවමත් භාවිතා කරනවා. එයාගේ තියෙන විශේෂ හැකියාව සන්තතික. මේ අතර අගයක් කියවන්න පුළුවන්. මේ අතර අගයක් පවතිනවා. නමුත් සංඛ්‍යාංක සංඥාවක් භාවිතා කරද්දී කිසි විටක මේ අතර අගයක් පාවිච්චි කරන්න බෑ. නමුත් සමහර සංඛ්‍යාංක සංඥාවලදී මේ අතර අගයක් තවත් විදිහට බෙදලා 10යි 2යි තප්පර 53යි 54යි 55යි මේ ආකාරයත් පත් කරනවා. ඒ නමුත් තප්පර අතරත් කුඩා ගැප් එකක් තියෙනවා නම් එයත් සන්තිකිත වෙන්නේ. එයත් කැඩි තමයි නිර්මාණය වන්නේ. මේ තේරුම් ගන්න. ඉහත උදාහරණයෙන් පැයට කිලෝමීටර 20 21 වේගයෙන් වෙනස් වීමේදී 20 සහ 21 අතර අගය නොපෙන්වයි. එහෙත් තව සංඛ්‍යාංකයක් එකතු කිරීමෙන් එම අගය ලබාගත හැකි අතර එසේ කිරීම ප්‍රායෝගික වේ. අන්න මේ අවස්ථාව ඒ සඳහා හොඳ උදාහරණයක්. එනිසා මේ ප්‍රතිසම සංඥාවල තියෙන සන්තතික භාවයත් සංඛ්‍යාංක සංඥාවල තිබෙන අසන්තතික භාවයත් ඒ සංඛ්‍යාංක සංඥාවල තියෙන මේ අසන්තතික භාවය සන්තතික තත්වයට ළඟා කර ගැනීම සඳහා තවත් කුඩා අගයන් මැන තිරය දිස්වන ආකාරයට පත් කිරීමෙන් මේ අවාසිදායක තත්වය මගහරවා ගැනීමට හැකියාව තිබෙනවා. බාර කොච්චර මිනිසුන් කල්පනා කර තිබෙනවාද මේ සිද්ධාන්ත කාරණා කෙරෙහි කියලා. ප්‍රතිසම කාලය සැකසීම සඳහා යොදා ගනු ලබන ඉලෙක්ට්‍රොනික පරිපත ප්‍රතිසම පරිපත ලෙස හඳුන්වයි. මෙවැනි පරිපතයකට ඇතුළු කරන ලබන ප්‍රධාන සංඥාවද ප්‍රතිසම සංඥාවද ලෙස ගනු ලබන සංඥාද සාමාන්‍යයෙන් ප්‍රතිසම වර්ගයට අයත් වේ. අගයන් දැක්වීමේදී යම් සිද්ධිවල සම්බන්ධතාවයක් දැක්වීම සඳහා සංඛ්‍යාංක ක්‍රම භාවිතා කළ හැක. ඒ අනුව 10 පාදය, 8 පාදය, 2 පාදය, 16 පාදය ආදී වශයෙන් භාවිතා කරනු ලබයි. සංඛ්‍යාංක සංඥා භාවිතා කිරීමේදී බයිනරි, ඩෙසිමල්, ඒ වගේම 16 පාදය, 8 පාදය ඒ ආකාරයෙන් දක්වන්නත් පුළුවන්. නමුත් බොහෝ අවස්ථාවලදී බොහෝ මිනිසුන් පුරුදු වෙලා සිටින්නේ 10 පාදය අපි භාවිතා කරන ඉලක්කම්. මේ ඉලක්කම් වලින් මේ සංඥාවල අගයන් දැක්වීම. ඒ නිසා ප්‍රතිසම සංඥා වර්ගයත් සංඛ්‍යාංක සංඥා වර්ගයත් දෙවර්ගයම පොදුවේ කවලමේ භාවිතා වන බව දුවේ පුතේ තේරුම් ගන්න. මෙම සංඛ්‍යා රටා අතරින් ද්විමය සංඛ්‍යා භාවිතා කිරීම නිර්වදතාවය වැඩි කිරීම සඳහා උදාහරණ වේ. පහත රූපයේ දක්වා ඇති ප්‍රතිසම සංඛ්‍යාවේ T1 T2 කාලය තුල වෝල්ටියතා අගයන් විශාල සංඛ්‍යාවක් ඇත. මේ T1 T2 කාලය ගන්න. මේ T1 T2 කාලය ගත්තාම මේ සයිනාකාර තරංගයක් නෙවෙයි. විචල්යයි. දැන් කටහඬ වගේ දෙයක්, හෘද ස්පන්දනය වගේ දෙයක් ගත්තාම ඔබට X-ray එකක් එහෙම නැත්නම් ECG එකක් වගේ දෙයක් ගත්තාම මේ ECG එකේ මේ ආකාරයෙන් පෙන්වනවා.
එතකොට මේ කාලය අතර විශාල වෝල්ටීයතාවක් හෝ විශාල වෙනසක් සහිත අගයන් ගණනාවක් පවතින බව පේනවා. ඒතර ඒ වගේ අගයන් විශාල වශයෙන් වෙනස් වෙනවා ප්‍රතිසම සංඥාවක. ඒ තමයි ඔබට මේ රූප රාමුවේ ඊටාම් පැහැදිලිව පේන්නේ. මේදී මෙහෙම කියනවා කාලය අනුව වේගයේ වෙනස් වීම ප්‍රස්ථාරගත කරොත් ප්‍රතිසම සංඥාවට උදාහරණයක් ලෙස දැකිය හැක දුනු සහිත ඔරලෝසුවේ තප්පර කටු අඛණ්ඩව ගමන් කරනු දැකිය හැක. නමුත් දුනු තියෙන දැන් ස්ප්‍රින් තියෙන ඔරලෝසුවක් ගත්තාම ඒ කටුව නවතින්නේ නැහැ. දැන් අපි බැටරියෙන් වැඩ කරන ඔරලෝසුවක් ප්‍රතිසම සංඥා සහිත ඔරලෝසුවක් සහ දුනු ආශ්‍රිතයෙන් වයින් කරන ඔරලෝසුවක් ගත්තාම වයින් කරන ඔරලෝසුවේ නවතින්නේ නැතු ඒකාකාරවම ගමන් කරනවා. නමුත් බැටරි වලින් වැඩ කරන ඔරලෝසු කටුවක් ගත්තාම ටික් 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 තප්පරෙන් තප්පරයට තමයි මේ ඔරලෝසු කටු පයින්නේ. දැන් මේ අතර වෙනසක් තියෙනවා. මේ වෙනස පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්නේ. ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවේ තප්පර කටුව දක්වන්නේ සන්තතික වෙනස් වන සංඥාවක් නොවේ. එසේම සුළඟේ වේගය, උෂ්ණත්වය, ආර්ද්‍රතාවය වැනි සන්තතික වෙනස් වන භෞතික රාශි මැනීම සංවේදක මගින් නිපදවන විද්‍යුත් සංඥා ප්‍රතිසම සංඥාද උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. මේ විදිහටම සුළඟේ වේගය, ආර්ද්‍රතාවය, ඊළඟට උෂ්ණත්වය, තාප ප්‍රමාණය, මෙන්න මේ වගේ හදවත ස්පන්දනය, රුව එහෙම නැත්නම් ශරීරයේ උෂ්ණත්වය, මෙන්න මේ වගේ සංඥාවන් ගණනාවක් අපවට ජීවිතේ ප්‍රතිසම සහ සංඛ්‍යාංක සංඥා වශයෙන් නිරූපණය වන බව දුවේ පුතේ පැහැදිලිව තේරුම් අරන් තියාගන්න. ඇනලොග් සිග්නල් ඩිජිටල් සිග්නල් එකක් මෙන්න මේ ආකාරයෙන් වෙනස් වන බව, සන්තතික වෙනස් වීමක් ඩිජිටල් සිග්නල් එකක් පරාසයන් දෙකක් අතර මේ ආකාරයට අසන්තතිකව වෙනස් වෙනවා, මෙය සන්තතිකව වෙනස් වෙනවා. සංඛ්‍යාංක සංඥා. ඔන්න දැන් අපි ප්‍රතිසම සංඥා ගැන තරමක් දුරට සාකච්ඡා කරනු ලැබුවා. දැන් අපි අවධානය යොමු කරනවා සංඛ්‍යාංක සංඥාව එහෙම නැත්නම් ඩිජිටල් සිග්නල් එක කෙරෙහි. පහත රූපයේ දක්වා ඇත්තේ හතරස් තරංගයකි. මෙම තරංගයේ මට්ටම් දෙකක් අතර පමණක් වෙනස් වෙයි. මට්ටම් දෙකක් අතර දැන් අපි කිව්වා මේ සංඛ්‍යාංක සංඥාවල වෝල්ටීයතා මට්ටම් දෙකක් භාවිතා කරනවා. බොහෝ අවස්ථාවල බිඳුව 1, එහෙම නැත්නම් බිඳුව 2, බිඳුව 4, බිඳුව 5. මේ තාර්කික පරිපථ සඳහා පහළ වෝල්ටීයතා මට්ටම බොහෝ අවස්ථාවල බිඳුව විදිහටත් ඉහළ වෝල්ටීයතා මට්ටම 1, 2, 3, 4, 5 මේ වගේයන් භාවිතා කරනවා. බිඳුව 1, බිඳුව 1. දැන් මේ ඉහළ වෝල්ටීයතා මට්ටමේ තර්කය 1. පහළ වෝල්ටීයතා මට්ටමේ තර්කය බිඳුව. මේ බිඳුව 1, බිඳුව 1, බිඳුව 1 මෙන්න මේ ආකාරයේ භාවිතා කරන නිසා මෙන්න මේවා නිරූපණය කිරීම සඳහා ද්විමය සංඛ්‍යා භාවිතා කිරීම බොහෝ අවස්ථාවලදී අපි යොදා ගන්නු ලබනවා. දැන් ද්විමය සංඛ්‍යාවක් නිරූපණය වන්නේ බිඳුව 1, බිඳුව 1න් පමණයි. ඒ නිසා මේ සංඛ්‍යාංක සංඥා සඳහා ද්විමය සංඛ්‍යා බොහෝ අවස්ථාවලදී ඊටා වැදගත් වන බව දුවේ පුතේ අපි තේරුම් ගන්න. අපි ඉස්සරහට මේ කොටසේ ඉස්සරහට ඒ පිළිබඳව සාකච්ඡාවට භාජනය කරනවා. මෙලෙස નિયમિત අගයන් දෙකක් පමණක් ඇති කාලය සමග සන්තතික නොවන ආකාරයේ විචලනය වන සංඥා සංඛ්‍යාංක සංඥා ඩිජිටල් සිග්නල් ලෙස හඳුන්වන්න පුළුවන්. નિયમિત අගයන් දෙකක් අතර විචලනය වන નિયમિત අගයන් දෙකක් අතර විචලනය වන සංඥාවක් සංඛ්‍යාංක සංඥාවක් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. සංඛ්‍යාංක සංඥාවේ එම નિયમિત අගයන් දෙක අතර වෙනත් අගයන් නොපවතී. එනම් එම සංඥාව විවික්ත සංඥාවකි. සංඛ්‍යාංක සංඥාවක් සන්තතික සංඥාවක් නොවේ, අසන්තතිකයි. විවික්තයි. කැඩිලා තියෙන්නේ. ඒ දෙක අතර වෙනත් අගයන් නැහැ. බිඳුව 1 ගත්තොත් බිඳුව 1 අතර 1.5ක් නෙයි. නමුත් ප්‍රතිසම සංඥාවක වෝල්ටීයතා මට්ටම් දෙකක් තියෙනවා නම් ඒ මැද තියෙනවා. බිඳුව 2 ගත්තාම ඒ මැද තියෙනවා. ඒ නිසා මේ වෙනස්කම හොඳාකාරව තේරුම් ගන්න මා නැවතත් ඔබට කියනවා දුවේ පුතේ විභාග ප්‍රශ්නවලදී සත්‍ය අසත්‍ය ප්‍රකාශ ඔබෙන් අහන්න පුළුවන්. එවැනි අවස්ථාවකදී මේ සත්‍ය අසත්‍ය ප්‍රකාශ නිවැරදිව නිරූපණය කිරීම සඳහා මෙන්න මෙවැනි දේවල්
මෙවැනි ප්‍රකාශයන් මෙවැනි සිද්ධාන්ත කාරණා ප්‍රශ්න විදියට දුවේ පොතේ යොමු කරන්න පුළුවන්. සංඛ්‍යාංක සංඥා සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ. සංඛ්‍යාංක ඔරලෝසුවක් මගින් ලැබෙන කාලය සඳහා වූ පාඨාංක. අන්න කාලය සඳහා ලැබෙන පාඨාංක ඩිජිටල් වොච් එකක්, ඩිජිටල් ක්ලොක් එකක්. සංඛ්‍යාංක බහුමීටරය මගින් ලැබෙන වෝල්ටීයතාව සහ ධාරාව ප්‍රතිරෝධය සඳහා වූ පාඨාංක. අපි දන්නවා බහුමීටර තිබෙනවා, ධාරාවම ඉන්න පුළුවන්, වෝල්ටීයතාවම ඉන්න පුළුවන්, ඒ වගේම ප්‍රතිරෝධයම ඉන්න පුළුවන්. මේවා තියෙනවා ඩිජිටල් and ඇනලොග්. ඇනලොග් වල තියෙන්නේ දර්ශකයක්. ඩිජිටල් වල තිබෙන්නේ කෙලින්ම අපිට වෝල්ටීයතාවය පෙන්වනවා. කෙලින්ම ධාරාවය පෙන්වනවා. ඒ වගේම කෝෂයක් යතුරක් සහ පහනක් ශ්‍රේණිගත ලෙස සම්බන්ධ කර යතුර විවෘත කිරීම, සංවෘත කිරීම යන අවස්ථාවලදී පහනේ දීප්තිය හෝ පහන තුලින් ගලන ධාරාව. මෙන්න මේක තවත් සංඛ්‍යාංක සංඥාවක් ලැබෙන ආකාරයක් සඳහා උදාහරණයක්. දැන් මේ උදාහරණ දෙක බලන්න. අපි කලින් උදාහරණේ ඔරලෝසුව පෙන්වුවා. මේ උදාහරණ දෙකේ ඔරලෝසුව පෙන්නනවා සංඛ්‍යා නිරූපණය කිරීම සඳහා සප්ත ඛණ්ඩ දර්ශකයක් පෙන්වුම් කරනවා. මේ සප්ත ඛණ්ඩ දර්ශකේ විනාඩි පැය හෝ විනාඩි තප්පර මේ ආකාරයෙන් නිරූපණය කරන්න පුළුවන්. ඉහත රූපයේ දැක්වෙන සංඛ්‍යාංක ඔරලෝසුව මගින් දක්වන ලබන කාලය සඳහා පාඨාංකයකි. එම පාඨාංක අනුව වේලාව 10යි. මේ තිබෙන්නේ පැය, මේ තිබෙන්නේ විනාඩි. විනාඩි වලින් 0යි, පැය වලින් 10යි. ඊළඟ පාඨාංකය වෙන්නේ 10යි 1යි. ඊළඟ පාඨාංකය වෙන්නේ 10යි 1යි. 10 පසුයි විනාඩි 1යි. නමුත් 10ත් 1ත් අතර මේ සංඛ්‍යාංක ඔරලෝසුවට තප්පර 60ක් පෙන්වන්න බෑ. ඒ නිසා සමහර ඔරලෝසු වල කුඩාවට මෙන්න මේ ආකාරයට තප්පර ප්‍රමාණයක් නිරූපණය කරන්න මෙන්න මේ ආකාරයේ සප්ත ඛණ්ඩ දර්ශකයක් පිහිටවා තිබෙනවා. ඒ නිසා අර සන්තතික නොවන දුර්වලතාවය තරමක් දුරට රිකවර් කරගන්න, තරමක් දුරට නිවැරදි කර ගැනීමේ හැකියාව මේ මගින් ලැබෙනවද නැද්ද? මෙන්න මේ මගින් ලැබෙනවා. ඒක විශේෂ අවස්ථාවක් ලෙස අපිට ගන්න පුළුවන්. පාඨාංකය 10 1 ලැබෙනවා. නමුත් තප්පර ප්‍රමාණය නැති නිසා සමහර ඔරලෝසු වල ඒ තප්පර ප්‍රමාණයත් මේ සප්ත ඛණ්ඩ දර්ශකයකින් පෙනෙන අවස්ථාව සඳහා ඔවුන් පහසුකම් සලසා දීලා තිබෙනවා. ඊළඟට මෙහිදී මෙව පාඨාංක දෙක අතර පවතන වෙනත් කිසිදු පාඨාංකයක් ඔරලෝසුව මගින් පෙන්වුම් නොකරයි. එනම් ඔරලෝසු පාඨාංක සන්තතික නොවේ. ඒ නිසා ඔරලෝසු පාඨාංකය සන්තතික වෙන්නේ නැහැ කියන කාරණාව මතක තියාගන්න. මේ සංඛ්‍යාංක සංඥා මේ සන්තතික නොවන ආකාරය පහදා දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. දැන් ඔබට ඇනලොග් ඩිජිටල් වලින් වැඩ කරන උදාහරණ දෙකක් පෙන්වුම් කරනවා. එකක් තමයි ඇනලොග් ටීවී, ඩිජිටල් ටීවී ඇනලොග්. මේ ඇනලොග් ආකාරයෙන් වැඩ කරන ප්‍රතිසම සංඥා වලින් වැඩ කරන ඈත අතීතයේ භාවිතා කරලද ටීවී එකක්. මේ වගේ තියෙන දුර්වලතා නිසා මේවා බැහැරට යනවා. වර්තමානයේ මේ ටීවී එක වැඩ කරන ඩිජිටල් සිග්නල් වලින්. අපි අර කියපු අඩු වෝල්ටීයතා මට්ටමක්, ඉහළ වෝල්ටීයතා මට්ටමක්. මේ ආකාරයෙන් දල වශයෙන් තේරුම් ගන්න. මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව මේ සිග්නල්, මේ සංඛ්‍යාංක සංඥාත් එක්ක ඉතා විශාල වශයෙන් දියුණු වෙනවා. තවත් බොහෝ කාරණා මේ තුල දුවේ පුතේ ඔබට ඉගෙන ගන්න අවස්ථාව සැලසෙනවා. ඒ වගේම අපි ගත්තොත් ඇනලොග් ක්ලොක් එකක් සහ ඩිජිටල් ක්ලොක් එකක් මේ සඳහා අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණ දෙක. ඒ වගේම ප්‍රාථමිකව අපිට තේරුම් ගන්න පුළුවන් හොඳම උදාහරණ දෙක. නමුත් අපිට බොහෝ විට කොහොමද මේ ඇනලොග් සිග්නල් එකකින් ප්‍රතිසම සංඥාවකින් මේ පරණ ටීවී එකක් වැඩ කරන්නේ කියන කාරණාව බොහෝ වෙලාවට ඔබට තේරුම් ගැනීම හැකියාවක් නැහැ. නමුත් අපිට ඒ අවශ්‍ය වන්නේ නැහැ. මතක තියාගන්න මේ ඔරලෝසුවේ උදාහරණය ප්‍රතිසම සංඥාවක් සහ සංඛ්‍යාංක සංඥාවක් තේරුම් ගැනීම සඳහා මේ උදාහරණ දෙක ඔබට ප්‍රමාණවත් වෙනවා. අපි ඊළඟට අවධානය යොමු කරනවා පරනායක. මේ පරනායක පිළිබඳව අප කලින් ඒකකයේදී එහෙම නැත්නම් භෞතික රාශිය හා මාන, ඒකක හා මාන කියන පාඩම තුළදීත් අප සාකච්ඡාවට භාජනය කරලා තිබෙනවා.
විද්‍යුත් සංඥාවක් නොවන වෙනස් සංඥාවක් විද්‍යුත් සංඥාවක් බවට පත් කර ගැනීම සඳහා යොදා ගනු ලබන උපකරණ අප එදිනදා කටයුතු වලදී භාවිතා කරනු ලබයි. දැන් බලන්න මේ විදිහට විද්‍යුත් සංඥාවක් නොවන වෙනස් සංඥාවක් විද්‍යුත් සංඥාවක් බවට පත් කර ගැනීම සඳහා යොදා ගනු ලබන උපකරණ අප එදිනදා කටයුතු වලදී භාවිතා කරනු ලබයි. එසේම විද්‍යුත් සංඥාවක් විද්‍යුත් නොවන වෙනත් සංඥාවක් බවට පත් කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන උපකරණ අපට එදිනදා කටයුතු වලදී හමු වෙනවා. දැන් බලන්න මේ භෞතික රාශිය හා මාන තියෙනවනේ. මේ භෞතික රාශියක් තමයි අපි මැනගන්නේ ප්‍රතිසම සංඥාවක් විදිහට එහෙම නැත්නම් ඩිජිටල් සංඥාවක් විදිහට. දැන් මේ සඳහා මේ රාශිය භෞතික රාශිය කිසියම් සංඥාවක් බවට පත් කරගන්න අපිට කිසියම් දෙයක් උපකාරී වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගමු උෂ්ණත්වය. මේ උෂ්ණත්වය මැන ගැනීම සඳහා රසදිය උෂ්ණත්වමානයේ රසදිය තමයි මේ සංඥාව ප්‍රතිසමාකාරයෙන් අපිට පෙන්වන්නේ. මේක තමයි හොඳම උදාහරණය. දැන් මෙවැනි ක්‍රමවේද ගණනාවක් විවිධාකාර උපාංගවලදී අපිට දක්නට ලැබෙනවා. දැන් ඒවා අපි කෙටියෙන් පරනායක කියලා හඳුන්වනවා. දැන් මේ පරනායක පිළිබඳව අපි තවදුරටත් මෙන්න මේ ආකාරයෙන් විස්තර කරනවා. පොදුවේ මෙම උපකරණ විශේෂය දෙවර්ගයම පරනායක ලෙස හඳුන්වයි. පාත් සඳහන් නිදසුන් කීපය සලකා බලන්න. ඔන්න බලමු පරනායක සඳහා උදාහරණයක්. මේ උදාහරණයන් ඔස්සේ පරනායක කියන්නේ මොනවාද කියන කාරණාව දෝල පුතාලට තාම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. තාප විද්‍යුත් යුග්මයක සංදි දෙක අතර පවත්වා ගනු ලබන උෂ්ණත්ව අන්තරය හේතු කොටගෙන තාප විද්‍යුත් යුග්මයේ සංදි දෙක අතර විද්‍යුත් ගාමක බලයක් ජනනය වීම. ධාරාජනකයක ආමේචරය භ්‍රමණය කිරීම මගින් විද්‍යුත් ගාමක බලයක් ජනනය වීම. විදුරු ධාරාජනකයක ආමේචරය භ්‍රමණය වීම මගින් විද්‍යුත් ගාමක බලයක් ජනනය වීම. අන්න විද්‍යුත් සංඥාවක් ඇති වෙලා ජනකයේ ආමේචරය චලනය වෙන විට ආමේචරය චලනය වෙනවා. ආමේචරය චලනය වෙන ප්‍රමාණයට අදාළව විද්‍යුත් ගාමක බලයක් ජනනය වෙලා අන්න සංඥාවක් නිකුත් වෙලා අපිට පෙන්වනවා. තාප විද්‍යුත් යුග්මයක සංදි දෙක අතර පවත්වා ගලවන උෂ්ණත්වාන්තරයේ හේතුවෙන් තාප යුග්මයේ සංදි දෙක අතර විද්‍යුත් ගාමක බලයක් ජනනය වෙනවා. තාප විද්‍යුත් යුග්මයක ඒ තාප විද්‍යුත් යුග්මයක තිබෙන ඒ විද්‍යුත් ගාමක බලය විදිහට අපිට එළියට ගන්න පුළුවන්. අන්න සංඥාවක් බවට පත් කරනවා. දැන් මේ අර්ථය බලන්න නැවතත් විද්‍යුත් සංඥාවක් නොවන සංඥාවක් විද්‍යුත් සංඥාවක් බවට පත් කර ගැනීම සඳහා යොදා ගන්න ලබන උපකරණ පරනායකයි. කිසියම් සංඥාවක් දෙන්නේ නැත්නම් එය සංඥාවක් බවට පත් කරගන්න අපිට උදව් කරන එකක් පරනායකයක් විදිහට අපිට ගන්න පුළුවන්. දැන් එහිදී තවත් අපි ඉස්සරහට යද්දී මයික්‍රොෆෝනය මගින් ශබ්දය විද්‍යුත් සංඥාවක් බවට පත් කිරීම. දැන් අපි මයික්‍රොෆෝනයෙන් කතා කරනවා. දැන් මේ අපේ කටහඬනේ. මේ කටහඬ විද්‍යුත් සංඥාවක් බවට පත් කරගන්නවා. එහෙම වුණාමනේ ඒක ප්‍රතිසම හෝ සංඛ්‍යාංක විදියට නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකට උදව් වන කොටසට දුවේ පුතේ අපි කියනවා මොකද්ද? පරනායකයක්. ප්‍රකාශ දියෝඩයක් සූර්ය කෝෂයක් මගින් ආලෝකයේ වෝල්ටීයතාවක් බවට පත් කිරීම. ප්‍රකාශ දියෝඩයකට ආලෝකය වැටුනහම එය මගින් වෝල්ටීයතාවක් බවට පත් කරලා අර ආලෝක ප්‍රමාණය තීරණය කරන්න පුළුවන්. මෙන්න මේවට අපි පරානායක කියලා හඳුනනවා කෙටියෙන්. මෙම සියලුම අවස්ථාවලදී විද්‍යුත් නොවන වෙනස් සංඥාවක් විද්‍යුත් සංඥාවක් බවට පත් කෙරෙන මේ සඳහා යොදා ගන්න ලබන තාප විද්‍යුත් යුග්මය ධාරාජනකය මයික්‍රොෆෝනය ප්‍රකාශ දියෝඩය වැනි උපකරණ විද්‍යුත් පරානායක ලෙස හඳුන්වයි. උෂ්ණත්වමානය අපි කලින් කතා කරපු උෂ්ණත්වමානය ස්වරයේ පවතන උෂ්ණත්වය භාවිතා කරමින් විද්‍යුත් සංඥාවක් නිර්මාණය කිරීමට වර්තමානයේ හැකියාව ලැබී තිබෙනවා. ප්‍රතිසම සහ සංඛ්‍යාංක වශයෙන් නිරූපණය කරන්න පුළුවන්. මෙන්න මේ සියල්ල අපි හඳුනනවා කවුරු කියලාද? ප්‍රධාන පරානායක ලෙස.
පහත සඳහා නිදසුන් කිහිපය දැක්වෙන ඉහත ක්‍රියාදාමයේ විලෝමය සිදු කරන උපකරණ කිහිපයක්. විද්‍යුත් ධාරාවක් ක්‍රියා කරන විට විදුලි ස්ට්‍රේක්කය තාපය මගින් තාපය ජනනය කරයි. දැන් අරයා අනිත් පැත්ත. විදුලිය මගින් වෙනත් භෞතික රාශියක් ජනනය කරනවා. කලින් මොකද කරේ? සංඥාවක් විද්‍යුත් රාශියක් බවට පරිවර්තනය කරනවා. දැන් මේ උදාහරණ වලින් කියන්නේ මොකද්ද? විද්‍යුත් සංඥාවක් මගින් වෙනත් භෞතික රාශියක් ජනනය කරනවා. භෞතික රාශියක්. පළවෙනි භෞතික රාශිය විදුලි ස්ට්‍රික්කය තාපය දෙනවා. විදුලිය දුන්නාම තාපය පිට කරනවා. මේ උදාහරණය. ඊළඟට විදුලි ධාරාවකින් ක්‍රියා කරන පහනක් හෝ ආලෝකයක් මගින් LED මගින් ආලෝකය ජනනය කරනවා. විදුලිය දෙනවා භෞතික රාශිය ආලෝකය පිට කරනවා. ශබ්ද විකාශය මගින් ධ්වනිය නිර්මාණය කරනවා. ධාරාව දීලා කටහඬක් ශබ්දයක් පිට කර ගන්නවා. මේවට අපි කියනවා ප්‍රතිදාන පරානායක කියලා. අරවා ප්‍රධාන පරානායක, එයාගේ ප්‍රතිවිරුද්ධ එක ප්‍රතිදාන පරානායක. එනමනම් ප්‍රධාන පරානායක සහ ප්‍රතිදාන පරානායක පිළිබඳව හොඳ අවබෝධයක් ඔබ සතුව පවතින්න ඕනේ. ඊට සඳහන් සියලු අවස්ථාවලදී විද්‍යුත් සංඥාවක් විද්‍යුත් නොවන වෙනස් සංඥාවක් බවට පත් කර ගැනීම සිදු කරන අතර මේ සඳහා යොදා ගන්න ලබන උපකරණ වලට ප්‍රතිදාන පරානායකයයි කියනු ලැබේ. එමනම් දුවේ පුතේ ප්‍රධාන පරානායක කියන්නේ මොනවාද? ප්‍රතිදාන පරානායක කියන්නේ මොනවාද කියන කාරණාව හොඳින් තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඊට සඳහන් කළ ප්‍රතිසම සංඥා වල දක්නට ලැබෙන තවත් ලක්ෂණ මෙහිදී විස්තර කරන්න පුළුවන්. ඊට සඳහන් කරන ලද ප්‍රතිසම සංඥාවල දක්නට ලැබෙන තවත් විස්තර ලක්ෂණයන් අපි තවදුරටත් බලමු. ඕන දැන් අපි අවබෝධ කරගත්තා ප්‍රධාන සංඥා සහ ප්‍රතිදාන සංඥා. එනම් පරානායකයක් මගින් ජනනය කරනු ලබන ප්‍රතිදාන ප්‍රතිසම සංඥාව කිසියම් අවස්ථාවක විශාලත්වය එම අවස්ථාවේදී පරානායක වෙත ලබා දෙන ප්‍රධාන සංඥාවේ විශාලත්වයට සමානුපාතික බවයි. දැන් අපි ප්‍රතිදානය පරානායකයක් ගමුකෝ. ස්ථිරික්කය. ස්ථිරික්කය ගන්නවා. විදුලි ස්ථිරික්කය. ප්‍රතිදාන පරානායකනේ. ධාරාව දුන්නහම එයාට අනුරූපීව වැඩි කරන තාප ප්‍රමාණය වැඩි වෙනවා. මේ අනුලෝමෝ සමානුපාතිකයි. ඒ නිසා අපි ස්ත්‍රික්කයේ තිබෙන මීටරය ස්ත්‍රික්කයේ තියෙන ඇඩ්ජස්ටර් එක කරකවනකොට ධාරාව වැඩි වෙනවා. ධාරාව වැඩි වෙන්න තාප ප්‍රමාණය වැඩි වෙනවා. ශබ්ද විකාශන යන්ත්‍රයේ වොලියුම් කන්ට්‍රෝලරය වැඩි කරනවා. වැඩි කරලා ඊට අනුරූපීව ශබ්දය වැඩි කර ගන්නවා. එය අනුලෝමව සමානුපාතික වෙන බව, සංඥාවට සමානුපාතික වෙන බව තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණාවක්. පහත සඳහන් නිදසුනේ මේ බව පැහැදිලි කරගත හැක. කිසියම් අවස්ථාවක මයික්‍රොෆෝනයක් වෙත ලබා දෙන ශබ්දයේහි විස්තාරයට සමානුපාතික වන විද්‍යුත් ධාරාවක් මයික්‍රොෆෝනය හා සම්බන්ධ පරිපථයේ ජනනය වේ. ඊළඟට ධාරාවට අනුව එයාගේ ධාරාවට අනුව ඔන්න ධාරාව වැඩි කරන්න මයික්‍රොෆෝනයේ ශබ්දයද වැඩි වන බව තේරුම් ගත යුතුයි. මයික්‍රොෆෝනයේ ශබ්දයද වැඩි වන බව තේරුම් ගත යුතුයි. ඉහත නිදසුන් වල සඳහන් කර ඇති පරනායක මගින් ප්‍රතිදානය ලෙස ලබා දෙනුයේ ප්‍රතිසම සංඥා පමණි. ඉහත නිදසුන් වල පරානායක මගින් ප්‍රතිදානයේ ලෙස ලබා දෙනුයේ ප්‍රතිසම සංඥා. සංඛ්‍යාංක සංඥාවක් ලබා ගැනීමේ හැකියාවක් බොහෝ වෙලාවට නැහැ. බොහෝ වෙලාවට දෙන්නේ ප්‍රතිදානයේ ප්‍රතිසම සංඥාවක්. මේ ප්‍රතිසම සංඥා නිරූපණය කරන්න අපිට හරි ලේසියි. නමුත් සංඛ්‍යාංක සංඥාවක් නිරූපණය කරන්න නැවතත් විද්‍යුත් පරිපථයක් සමග එකතු කරමින් තාර්කික පරිපථ එකතු කරගන්න වෙනවා. ප්‍රතිසම සංඥාවක් අපිට ලේසියකින් දර්ශකයකට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙයාගෙන් ලබා දෙන්නේ මොන සංඥාද? ප්‍රතිසම සංඥා. ප්‍රතිදාන යලෙස සංඛ්‍යාංක සංඥා ලබා දෙන පරානායකයක් සඳහා නිදසුනක් ලෙස විකිරණශීලී සමස්ථානිකයකින් විමෝචනය වන ඇල්ෆා බීටා වැනි ඇන්සු ගැමා කිරණ අනාවරණය කර ගැනීම සඳහා යොදා ගනු ලබන
ගයිලර් මල ගණක යන්ත්‍රය භාවිතා කර හැක. උදසනා. ඒ වගේම මතක තබා ගන්න මේ ඊටාම ලස්සන උදාහරණයක්. මේ අපිට තේරුම් ගැනීමට අප සිලබස් එකේ වපසරිය ප්‍රමාණවත් වන්නේ. නමුත් දල වශයෙන් මතක තියාගන්න මේ පරානායක මගින් ප්‍රතිදානය වශයෙන් ප්‍රතිසම සංඥාවලට අමතරව සංඛ්‍යාංක සංඥාත් දෙනවා. වැඩිපුර දෙන්නේ මොනවද? ප්‍රතිසම සංඥා. නමුත් ස්වල්ප වශයෙන් සංඛ්‍යාංක සංඥා දෙනවා. ඒ සඳහා හොඳම උදාහරණය මොනවද? ඇල්ෆා බීටා අංශු ගැමා කිරණ අනාවරණය කර ගැනීම සඳහා ගයිලර් මරල් ගණක යන්ත්‍රය. මේ කුමක්ද? මේ පිළිබඳ විස්තර අපි දන්නේ අපේ සිලබස් එකේ පතේ අපිට ප්‍රමාණවත් වන්නේ. මේ උදාහරණය පමණක් මතක තියාගන්න. මතක තියාගන්න ප්‍රතිදාන සංඥා ප්‍රතිසම ආකාරයෙන් සහ සංඛ්‍යාංක ආකාරයෙන් මේ ප්‍රතිදාන පරානායක තුලදී ලබා ගැනීමට හැකියාව තිබෙන බව මතක තියාගන්නමින් අප තවත් ඉස්සරහට ගමන් කරමු. ඊළඟට අපි කතා කරනවා තොරතුරු සම්ප්‍රේෂණයේදී සංඛ්‍යාංක සංඥා යොදා ගැනීමේ වාසිසාගත తত্ত্বය. තොරතුරු සම්ප්‍රේෂණය කිරීම. දැන් මේ අපි මේ ජීවත් වන්නේ තොරතුරු තාක්ෂණික ලෝකේ. ඒ නිසා විවිධාකාර තොරතුරු එක් පාර්ශවයක සිට තවත් පාර්ශවයකට sannivedanaya කිරීම වැදගත් කාරණාවක්. මේ නිසා තමයි මේ ලෝකයේ තොරතුරු තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමුලා තියෙන්නේ. information communication technology. මේ සඳහා භාවිතා කරන ප්‍රධාන උපාංගය දුරකථනය පරිගණකය. මේ දුරකථන පරිගණක ක්‍රියාත්මක වන්නේ සංඛ්‍යාංක සංඥාවල ආධාරයෙන්. ඇයි එහෙමනම් මේ සංඛ්‍යාංක සංඥා භාවිතා වන මේ පරිගණකය දුරකථනය වැනි ක්‍රමවේද භාවිතා කරමින් තොරතුරු සම්ප්‍රේෂණය information communication එක මේ තා විශාල වශයෙන් දියුණු වී තිබෙන්නේ. මේ වගේ තිබෙන වාස්තවික තත්වයන් මොනවද කියන කාරණාව දැන් කතා කරනවා. පරිසරයේ පවතන විද්‍යුත් ഘോഷාව electronic noise එකතු වීම නිසා ඕනෑම විද්‍යුත් සංඥාවක් දුරස්ත ස්ථානයක ග්‍රහයකයට සම්ප්‍රේෂණය කිරීමේදී සංඥා විකෘති වීමට ඉඩ ඇත. දැන් ඔන්න සංඥාවක් අපි සම්ප්‍රේෂණය කරනවා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට. ඔබ දන්නා ලොකු ටවර් එකක්. මේ ටවර් එකක් කියලා කියන්නේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණය කරන ස්ථානයක්. මේ ටවර් එකේ ඉඳලා තවත් ග්‍රාහකයෙක් අතරට මේ විද්‍යුත් සංඥාවක් යන විට මේ පරිසරයේ තවත් සංඥා විශාල වශයෙන් තිබෙනවා. විවිධාකාර සංඥා. මේ සංඥාවක් එකතු වීමෙන් ඒ සංඥාව විකෘති වීමට ඉඩ ඇත. ඒ සංඛ්‍යාංක සංඥා සම්ප්‍රේෂණයේදී බලපෑම අවම කරගන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී මේ තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා සංඛ්‍යාංක සංඥා විදියට බිඳුව උපරිමය මෙන්න මේ සංඛ්‍යාංක සංඥා ක්‍රමවේදය භාවිතා කරොත් එහිදී කියනවා ඒ සංඥා විකෘති වීමට තියෙන ඉඩකඩ බොහෝ සෙයින් අඩුයි කියලා. මෙන්න මේක තමයි ප්‍රධානම වාසිදායක තත්ත්වය විදියට අපිට තේරුම් ගන්න පුළුවන්. මොකද පුතේ කියන්නේ? දැන් අපි තොරතුරු සම්ප්‍රේෂණය කරනවා. මේ තොරතුරු විද්‍යුත් සංඥාවක් විදියට තමයි සම්ප්‍රේෂණය කරන එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට. මේ තොරතුරු පරිසරය හරහා ගමන් කරන විට පරිසරයේ විද්‍යුත් සංඥා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ පරිසරය සම්පූර්ණ විද්‍යුත් සංඥා වලින් පිරීලා අපිට වැහැට පේනවද? නෑ. මේ සංඥා ග්‍රහණය කරගන්න පුළුවන් උපකරණ තියෙනවා. ඒ සංඥාවක් ග්‍රහණය කරගෙන මේ පරානායක තමයි මේ සඳහා භාවිතා වන්නේ. ඒවා ග්‍රහණය කරගෙන ඒ රාශියතන විශාලත්වය මැනගැනීමේ ක්‍රමවේදයක් මේ තොරතුරු තාක්ෂණය තුළ තිබෙනවා. ඒ නිසා මේ සංඥාවලට මේ පරිසරයේ තිබෙන සංඥා එකතු වෙලා විකෘති වීම වළක්වා ගන්න ක්‍රමවේදයක් විදියට අපි මේ තොරතුරු සම්ප්‍රේෂණය කරනවා සංඛ්‍යාංක සංඥා විදියට. ඒ සංඛ්‍යාංක සංඥා විදියට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේදී ඒවාට වන බලපෑම අවම නිසා අපි තොරතුරු සම්ප්‍රේෂණයේදී සංඛ්‍යාංක සංඥා භාවිතා කරන බව දුවේ පුතේ තේරුම් ගන්න. ප්‍රතිසම සංඥාවක් විද්‍යුත් ഘോഷාව නිසා විකෘති වන ආකාරය. දැන් බලන්න තොරතුරු සම්ප්‍රේෂණය කිරීම සඳහා ප්‍රතිසම සංඥාවක් මේ ආකාරයට භාවිතා කර තිබෙනවා. සන්තතිකයි. මේ ප්‍රතිසම සම්ප්‍රේෂණයේදී මේකට පරිසරයේ තිබෙන සංඥා ඇතුළු වෙලා මෙන්න මේක විකෘති වී තිබෙන ආකාරයක්
ඔබට දක්නට ලැබෙනවා. මේ විකෘති වෙනවා. විකෘති වෙන නිසා ഘോഷාකාරී තත්ත්වයක්, හඩක් නම් ශබ්දයක්, ශබ්දය විකෘති වීමක්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් තොරතුරු සම්ප්‍රේෂණය සඳහා අපි බොහෝ වෙලාවට භාවිතා කරන්නේ ඩිජිටල් සිග්නල් එකක් බව දුවේ පුතේ තේරුම් ගන්න. ඩිජිටල් සිග්නල් එකක්, සංඛ්‍යාංක සංඥාවක් තමයි භාවිතා කරන්නේ. ඉහත රූපයේ පරිදි ග්‍රාහකයා වෙත ප්‍රතිසම සංඥාවක් ළඟාවන විට පරිසරයේ පවතන විද්‍යුත් ഘോഷාව නිසා එය ගෙන යන තොරතුරු විකෘති වීමට බඳුන් වේ. ඊට හේතුව සංඥාවේ සෑම ලක්ෂයකම තොරතුරු සඳහා දායක වීමයි. එවිටෙහි හැඩේ සුළු වෙනසක් වූ විටද තොරතුරු විකෘති වීමයි. අර හැඩේ සන්තතික භාවය නිසා, මෙයාගතන සන්තතික භාවය නිසා මේ හැඩේ සෑම තැනකම තොරතුරක් අපි යවනවා. ඒ සෑම තැනකම තොරතුරු යවනකොට ඒ සෑම තැනකමට බලපෑමක් වීමේ සම්භාවිතාවය වැඩි නිසා මෙන්න මේ ප්‍රතිසම සංඥා විකෘති වීමේ අවදානමක් පවතිනවා. වැඩි හැකියාවක් පවතිනවා. ඒ නිසා තමයි සංඛ්‍යාංක සංඥා භාවිතා කරන්නේ. සංඛ්‍යාංක සංඥාවක් විද්‍යුත් ഘോഷාව නිසා විකෘති වෙන ආකාරය. නමුත් මතක තියාගන්න, මෙසේ සංඛ්‍යාංක සංඥාවකට වන බලපෑම අඩුවත් සංඛ්‍යාංක සංඥාවත් විද්‍යුත් ഘോഷාව නිසා. දැන් විද්‍යුත් ഘോഷාව කියන්නේ මොකද්ද? දැන් විද්‍යුත් ഘോഷාව කියන්නේ අපි පැහැදිලිව මෙයාගේ හඳුන්වනවා පරිසරයේ පවතන විද්‍යුත් ഘോഷාව. පරිසරයේ තිබෙනවා විවිධාකාර වූ සංඥා. අන්න ඒවට අපි කියනවා විද්‍යුත් ഘോഷා කියලා. ඒ ഘോഷාව නිසා විකෘති වීමක් සිදු වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මෙහිදී කියනවා සංඛ්‍යාංක සංඥාවක් සම්ප්‍රේෂණයේදී විද්‍යුත් ഘോഷාව නිසා විකෘති වන ආකාරය පහත රූපේ පෙන්වා දී ඇත. මේ රූපයේ දෙස අවධානය යොමු කරමු. අන්න. දැන් අපේ අවස්ථා දෙකක් තියෙනවා. පළවෙනි අවස්ථාව බිඳුව. මේක බිඳුව 5. බිඳුව 5. බිඳුව. මේ අවස්ථාවේදී 5 තියෙන්නේ. මේ අවස්ථාවේ බිඳුවේ. මේ අවස්ථාවේ 5. අන්න සම්ප්‍රේෂණයේදී විද්‍යුත් ഘോഷාව නිසා ඒ තරංගය විකෘති වෙලා තියෙනවා. මෙහිදී සංඥාව සුළු වශයෙන් විකෘතිවත් ඒ මූලික ගතිගුණය නොවෙනස්ව පවතී. සංඛ්‍යාංක සංඥාවක තොරතුරු පවතින්නේ එහි හැඩය මත නොව සංඥාවේ උස් පහත් අවස්ථා දෙක වෙන්වෙන්ම හඳුනා ගැනීමේ හැකියාව ඇත. නමුත් මතක තියාගන්න දරුවෝ, දැන් මෙයාගේ හැඩය වෙනස් වෙලා නැහැ. උස පහත ස්වභාවය, උඩයි පහළයි ස්ථානය වෙනස් වෙලාද? නැහැ. නමුත් ප්‍රතිසම සංඥාවේ හැඩය විශාල වශයෙන් වෙනස් වෙනවා. ඒ අවාසිදායක තත්ත්වයක්. මෙහිදී එහෙම වෙනවද? නෑ. මෙහිදී සිදුවන්නේ පුතේ මොකද්ද? උස් පහත් භාවය වෙනස් වෙන්නේ නෑ. තිබෙන ස්ථානය සුළු වශයෙන් ඒ ස්ථානයේ තිබෙන හැඩයට සුළු බලපෑමක් ඇති වෙනවා. උස් පහත් භාවය වෙනස් වෙන්නේ නෑ. මෙන්න මේ කරුණ නිසා අපි කියනවා මේ සංඥාවට ලොකු බලපෑමක් වෙන්නේ නෑ කියලා. ප්‍රතිසම සංඥාවට වඩා ඒ නිසා සංඥාවක්, සංඛ්‍යාංක සංඥාවක් යොදා ගැනීම වාසිදායකද නැද්ද? අනිවාර්යෙන් වාසිදායකයි. සංඛ්‍යාංක සංඥාවක් යොදා ගැනීම දුවේ පුතේ වාසිදායකයි. ඕනෑම විද්‍යුත් සංඥාවක් දුරස්ත ස්ථානයකට සම්ප්‍රේෂණය කිරීමේදී පරිසරයේ තිබෙන විද්‍යුත් ഘോഷාව නිසා සංඥාව වෙනස් වීමට ඉඩ ප්‍රස්තාව වැඩි වේ. එයට හේතුව විද්‍යුත් සංඥාවේ සෑම ලක්ෂයකම තොරතුරු සංඥා සඳහා දායක වීමයි. දැන් මේ සෑම ලක්ෂයකම මේ අපි කතා කරන සෑම ලක්ෂයකම තොරතුරක් තියෙනවා. ප්‍රතිසම සංඥාවක්. මෙතන තොරතුරක් තියෙනවා. නමුත් මෙයාගේ තොරතුරු තියෙන්නේ මේ ස්ථාන දෙකේ පමණයි මේ. ඒ නිසා යාට හානි වීමේ සම්භාවිතාවය, ඩිජිටල් සිග්නල් එකකට හානි වීමේ සම්භාවිතාවය අවම වීමක් වෙනවා කියලා අපි කියනවා. පහත රූපය මගින් සංඥා වෙනස පැහැදිලි වෙන්න පුළුවන්. මෙන්න ප්‍රතිසම සංඥාවක් විද්‍යුත් ഘോഷාව නිසා හානි වෙලා විකෘති වෙන ආකාරය සඳහා තවත් උදාහරණයක් පැහැදිලිව පෙන්නනවා. නමුත් මෙම සංඥාව සංඛ්‍යාංක සංඥාවක් ලෙස සම්ප්‍රේෂණය කිරීමේදී සංඥාව යම් තරමක් වෙනස් වුවද එහි තොරතුරු වලට
ඒ මගින් හානියක් සිදුවීමට පවත්නා ඉඩ ඉතාමත් අඩු වෙනවා. හානියක් සිදුවීමට පවත්නා ඉඩ ප්‍රමාණය බොහෝ සෙයින් අඩු වෙනවා. මන්ද තොරතුරු පවතින්නේ එහි නාමය මත නොව ඒ සංඥාවේ උස් පහත් ස්ථාන දෙක වෙන්වෙන්ම හඳුනා ගැනීමේ හැකියාව මතයි. අන්න හැඩය වෙනස් වුණාම ඒක ලොකු විකෘතියක් ප්‍රතිසම සංඥාවේ. නමුත් සංඛ්‍යාංක සංඥාවේ අපිට වැදගත් වන්නේ උස් පහත ભેදය. 0.5 මේ උස් පහත් භාවයට වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් උස් පහත් භාවයෙන් තමයි අපි තොරතුරු දෙන්නේ. උස් පහත් භාවය වෙනස් වෙන්නේ නැත්නම් මේ සංඛ්‍යාංක සංඥාවට විද්‍යුත් ഘോഷාව නිසා ලොකු බලපෑමක් වෙනවද? ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණාව තමයි දුවේ පුතේ තේරුම් ගන්න තියෙන්නේ. දැන් ඔන්න මේ සංඥාව සංඛ්‍යාංක සංඥාව ඩිජිටල් සිග්නල් එකක්. මේ ඩිජිටල් සිග්නල් එකේ අපි හිතමු මෙතන බිඳුව මේ ස්ථානය බිඳුව මේ ස්ථානය පහවි ස්ථානයට වෙනසක් වෙලාද? මේ ඒ නිසා විශාල බලපෑමක් ලොකු බලපෑමක් විද්‍යුත් ഘോഷාව නිසා වෙන්නේ නැහැ කියන කාරණාව දුවේ පුතේ හොඳින් අවබෝධයෙන් යුතුව මතක තබාගෙන තියාගන්න. එනම් ප්‍රතිසම සංඥා සම්ප්‍රේෂණයට වඩා සංඛ්‍යාංක සංඥා සම්ප්‍රේෂණය මගින් තොරතුරු වල තත්ත්වය ආරක්ෂා වෙනවා. තොරතුරු වලට හානියක් වෙන්නේ නැහැ. තොරතුරු විකෘති වෙන්නේ නැහැ. ප්‍රතිසම සහ සංඛ්‍යා ආකාරය යන දෙආකාරයටම තොරතුරු ගබඩා කළ හැක. අන්න තොරතුරු සම්ප්‍රේෂණය කරන්නත් පුළුවන්. තොරතුරු ගබඩා කර තබා ගන්නත් පුළුවන්. දැන් පරිගණකය තුළ කොච්චර තොරතුරු ගබඩා වෙනවද? ප්‍රතිසම ආකාරයෙන් තියෙනවා, සංඛ්‍යාංක ආකාරයෙන් තියෙනවා. උදාහරණයක් ලෙස චුම්බක පටිවල තොරතුරු මෙම ආකාර දෙකටම ගබඩා කළ හැකි අතර සංයුක්ත තැට තුළ පරිගණක මතක ඒක තුළ තොරතුරු ගබඩා කරන්නේ සංඛ්‍යාංක ආකාරයෙන් වේ. චුම්බක පටි. මොකද්ද මේ චුම්බක පටි කියලා කියන්නේ? පරණ කැසට් රෙකෝඩර් එක තිබෙන්නේ ලා දුඹුරු පාට පටියක්. නමුත් මේවා දැන් භාවිතයෙන් බැහැරට ගිහිල්ලා. ඒ තුල තොරතුරු දැන් අපි උදාහරණයක් විදිහට ගමු සින්දුවක් ගීතයක්. ඒ ගීතයක් පරණ මේ චුම්බක පටිවල තිබෙන්නේ මේ දෙආකාරයෙන්ම ප්‍රතිසම සහ සංඛ්‍යා ආකාරයෙන්. නමුත් වර්තමාන තාක්ෂණයේ භාවිතයත් සමග වර්තමානතර හાર્ඩ් ඩිස්ක් සංයුක්ත තැටි තුළ මේ අපි පහසුවෙන් සංඛ්‍යාංක ආකාරයට ඩිජිටල් සිග්නල් එකක් ආකාරයට තමයි තොරතුරු ගබඩා කර තබා ගන්න. එනිසා මේ තොරතුරු වලට හානි වීම දීර්ඝ කාලයක් පවත්වා ගැනීම මෙන්න මේ වගේ කෙන විශේෂ වාසිදායක තත්වයන් ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් මේ සංඛ්‍යාංක සංඥා ඩිජිටල් සිග්නල් වලට තිබෙන බවත් දුවේ පුතේ තේරුම් ගන්න. ප්‍රතිසම ආකාරයෙන් ගබඩා කිරීමට වඩා සංඛ්‍යාංක ආකාරයෙන් තොරතුරු ගබඩා කිරීම වාසි සහගත වේ. ප්‍රතිසම ආකාරයෙන් චුම්බක පටිවල දත්ත ගබඩා කිරීමේදී එහි ඇති චුම්බක අණු රටාවකට අණුව සන්තතිකව ගබඩා වේ. මෙහිදී චුම්බක අණු වල දිශා වෙනස් වූ විට එවැනි ස්ථානවල දත්ත ගබඩා කළ විට චුම්බක අණු සකස් වන්නේ එක්තරා රටාවක් ලෙසටය. ඒ නිසා අර චුම්බක අණු රටාවට බාධාවක් ඇති වුනහම එම ස්ථානයේ හඬ විකෘති වෙනවා. ආලෝකයට නිරාවරණය වුනහම රසායන ද්‍රව්‍ය ගියාම ඒ වගේ අවස්ථාවල ඔබ දන්නවා මේ කැසට් රෙකෝඩර් වල කැසට් පටි වලට හානිදායක තත්ත්වයක් ඇතිවෙනවා. වර්තමානයේ බොහෝ වෙලාවට මේවා භාවිතා වෙන්නේ නැහැ. නමුත් මේ සංඛ්‍යාංක ආකාරයෙන් ගබඩා කර තබා ගත්තාම ඒවාට හානි වෙන්න පුළුවන් සම්භාවිතාවය ගොඩාක් අඩු බවයි මෙන්න මේ ස්ලයිඩ් එකෙන් එහෙම නැත්නම් මේ ඡේදයෙන් ප්‍රකාශයට පත් කරන්නේ. මෙහිදී දත්ත ගබඩා වීම දක්වන්නේ චුම්බක අණු රටා ඇති වෙන ස්ථාන හා රටා නැති ස්ථාන වශයෙන්. මෙහිදී දත්ත විනාශ වීමේ හැකියාව අඩු වේ. මෙම දෙආකාරයෙන් කුමන ක්‍රමයකට දත්ත ගබඩා කළත් කාලයක් ගත වීමේදී දත්ත විනාශ වී යන්න පුළුවන්. මේ කුමන ආකාරයට දත්ත ගබඩා කරත් ඒ මතක තැටි ඒ මතක ගබඩාවල තිබෙන මේ සංඛ්‍යාංක සංඥා ඒ වගේම මේ ප්‍රතිසම සංඥා කාලයගේ ඇවෑමෙන් හානිදායක තත්ත්වයට පත් වෙන්න පුළුවන්. නමුත් වර්තමානයේ මෙහෙම වුණාට ඉදිරි අනාගතයේදී මේ දත්ත ගබඩා කර සම්ප්‍රේෂණය කිරීම සඳහා තවත් විවිධාකාර ක්‍රම ලෝකයට මිනිසුන් දායාද කරයි. ඈත අතීතයේ ගල් යුගයේ හිටපු මිනිසුන්
කොහොමද හිතුවේ මේ සංඥා මේ ආකාරයෙන් ගබඩා කර තබා ගන්න පුළුවන් වේවි කියලා මිනිසුන්ට පුළුවන් වුණාද? නමුත් බලන්න වර්තමානයේ මේක හැකියාව ලැබී තිබෙනවා. මීට වඩා දියුණු තාක්ෂණික ක්‍රමවේද විශේෂයෙන් අපේ කටහඬ මේ ආකාරයෙන්ම පටිගත කිරීම, ගබඩා කිරීම, සම්ප්‍රේෂණය කිරීම වර්තමානයේ හැකියාව ලැබී තිබෙනවා. මෙන්න මෙවැනි දියුණු තාක්ෂණික ක්‍රමවේද දිනෙන් දින ලෝකයට එකතු වෙමින් එදිනදා මිනිසාගේ කාර්යයන් පහසු කරවීම අරමුණ තමයි මේ තාක්ෂණ වේදී සංවර්ධනය කියලා කියන්නේ. තොරතුරු සංඛ්‍යා ආකාරයට ගබඩා කරත් සම්ප්‍රේෂණය කරනු ලැබුවත් ඒවා නැවත නැවත භාවිතයට ගැනීමේදී බොහෝ අවස්ථාවල ප්‍රතිසම ආකාරයට පරිවර්තනය කිරීමට සිදුවේ. මේ සඳහා සංඛ්‍යාංක සිට ප්‍රතිසම දක්වා පරිවර්තනය කර හැකි ඒකකයක් ඩිජිටල් ටු ඇනලොග් කන්වර්ටර් භාවිතා කිරීම සිදුවේ. ඔන්න තවත් විශේෂ කාරණාවක්. මොකද මෙහිදී කියන්නේ තොරතුරු සංඛ්‍යාංක ආකාරයට ගබඩා කළ සම්ප්‍රේෂණය කරනු ලැබුවත් ඒවා නැවත නැවත භාවිතයට ගැනීමේදී බොහෝ අවස්ථාවල මේවා ප්‍රතිසම ආකාරයට පත් කරනවා. දැන් උන් අපිට තවත් ලස්සන තියරියක් එකතු වෙනවා. දැන් මේ මාගේ මේ වීඩියෝ පාඨමාලාවේ අරමුණ තමයි ඔබට සිද්ධාන්ත ලබා දීම. තියරි කාරණා. මේ සෑම ස්ලයිඩ් එකක් තුළම සෑම වචනයක් තුළම කිසියම් හෝ තියරියක් අපි ලබා දෙනවා. මේ තියරි සිද්ධාන්ත තමයි විභාගයේදී ප්‍රශ්නවලට අහන්නේ. ඒවට ලකුණු ලැබෙන්නේ මේ තියරි වලට. ඔබට මේ තියරි තමයි ගලපා ලියන්න තියෙන්නේ. එහෙමනම් මේ සංඥා සංඛ්‍යාංක සිට ප්‍රතිසම දක්වා මේ සංඥා පරිවර්තනය කිරීමේ හැකියාවකුත් තිබෙන බව මතක තියාගන්න. එහෙනම් දත්ත සම්ප්‍රේෂණයේදී සංඛ්‍යාංක සංඥා ප්‍රතිසම සංඥා බවට පරිවර්තනය කරනවා. අපි ඒවට කියනවා ඩිජිටල් ටු ඇනලොග් කන්වර්ටර් භාවිතා කරනවා කියලා කියනවා. පරිවර්තනය කරන්න පුළුවන්. සම්ප්‍රේෂණය කරන්න පුළුවන්, ගබඩා කරන්න පුළුවන්, පරිවර්තනය කරන්න පුළුවන්. මේ වගේ කාරණා ගණනාවක් කරන්න පුළුවන්. අපි ඊළඟට එනවා මේ තොරතුරු ගබඩා කිරීම. දැන් ඔබ දන්නවා පරිගණකවල RAM, random access memory, read only memory මේ වගේ ගබඩාවන් තියෙනවා. මේ ගබඩා තුල මේ දත්ත ගණනාවක්, දත්ත බොහෝ ප්‍රමාණයක් ගබඩා කර තබා ගන්නවා. වර්තමානයේ වන විට ඒකකයේ ඊටම කුඩා වෙනවා. ඒකකයේ ඊට කුඩා වෙනවා සමගම විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කර තබා ගැනීමේ හැකියාව වුන් සතු වෙනවා. ඒ වගේ මේ දත්ත විශාල ප්‍රමාණයක් ගබඩා කර තබා ගත්තත් ඒ දත්ත තුලට ගොස් ඒ දත්ත තුලින් අවශ්‍ය දත්තය තෝරා ගැනීමේ වේගයත් විශාල වශයෙන් වැඩි වෙලා තිබෙනවා. වර්තමානයේ වෙන විට අතීතයේ කම්පියුටරයක් ගත්තා මේ කම්පියුටරයේ තිබෙන මේ මතක ගබඩාවලට ගොස් ඒ දත්තයන් ලබා ගැනීමට විශාල වේලාවක් යනවා. අපිට ක්ලික් කරලා ගොඩක් වෙලා බලන් ඉන්න වෙනවා. නමුත් වර්තමානයේ මේ දත්ත ගබඩාවලට ඇක්සස් වෙන ස්පීඩ් එක වේගය කොච්චර වැඩි වෙලා තියෙනවද? තොරතුරු ගබඩා කිරීම storage in informations පරිගණකවල RAM, ROM වැනි මතක ඒකක තුල සංඛ්‍යාංක ආකාරයෙන් තොරතුරු ගබඩා කරනු ලැබේ. එසේම චුම්බක පටිවලද සංඛ්‍යාංක ආකාරයෙන් තොරතුරු ගබඩා කළ හැක. අර චුම්බක පටිවලත් ගබඩා කරන්න පුළුවන් සංඛ්‍යාංක සංඥා වර්තමානයේ RAM, ROM වැනි මතක ඒකකයන් තුලත් ගබඩා කරන්න පුළුවන්. මේ මතක ඒකකිනුත් විශාල වශයෙන් වුන් භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේද මත විවිධාකාර විදිහට යනවා. දැන් අපි කලින් භාවිතා කරපු කම්පියුටර් වල තිබු මතකයන් හાર્ඩ් ඩිස්ක් වලට වඩා වර්තමානයේ භාවිතා වන හાર્ඩ් ඩිස්ක් වල ටෙක්නොලොජි එක වැඩි. ඒ වගේ ස්පීඩ් එක වැඩි. ඒ නිසා බොහෝ පරිගණකවල පහුගිය මතකයන් ගලවා ඉවත් කරලා පරණ මතකයන් ගබඩාවන් ගලවා ඉවත් කරලා අලුත් මතක ගබඩා එකතු කිරීමෙන් ඒ පරිගණකවල වේගය වැඩි වන බව බොහෝ විට මේ પરම්පරාව බොහෝ ආකාරයෙන් දන්නේ. මේ මතක ඒකයන් ගලවා ඉවත් කරලා අලුත් මතක ඒකකයන් නවීන තාක්ෂණ මතක ඒකයන් එකතු කරාම ඒ පරිගණකයේ වේගය වැඩි වෙනවා. මේවා කියවා ගැනීම මේ සංඛ්‍යාංක සංඥා ගබඩා කරලා ඒවා කියවා ගැනීමේ වේගයත් මොනවා වෙනවද? වැඩි වෙනවා. චුම්බක පටියේ චුම්බකත්වය ඇති ස්ථාන නැති ස්ථාන ලෙස සංඛ්‍යාංක ආකාරයට තොරතුරු ගබඩා කළ විට යම් හේතුවක් මත ඒ ස්ථානවල චුම්බකත්වය සුළු වශයෙන් වෙනස් වුවත් ගබඩා කර ඇති තොරතුරු විනාශ නොවී පවතී. දැන් අපි කිව්වා මේ තොරතුරු ගබඩා කරනකොට චුම්බක ආකාරයෙන් ගබඩා කරනකොට ඒ චුම්බක රටාවලට වෙනසක් ඇති වෙන්න පුළුවන්. ඒ ස්ථානයේ වෙනස්වත් සමස්තයක් වශයෙන් ඒ තොරතුරු වලට හානි වීමේ සම්භාවිතාවය අඩු වෙනවා.
එනිසා දැන් ඔබ මතක තියාගන්න දැන් අපි ගත්තොත් Google, YouTube මේ වගේ විශාල apps භාවිතා කරනවා. දැන් මේ වගේ තියෙන තොරතුරුත් අපි ගන්නවා. තොරතුරු ගන්නවා. එතන මේවා ගබඩා වෙලා තියෙන්නේ කොහෙද? ඒගොල්ලන්ගේ වෙනම ස්ටෝරේජ් තියෙනවා. වෙනම විශාල මතක ගබඩා තියෙනවා. ඒ මතක ගබඩා තුළට අපේ ෆෝන් එක පරිගණකේ එබු සැනින් ඒ මතක ගබඩා වලින් තමයි තොරතුරු ගන්නෙ. අපේ මතක ගබඩාවේ නැහැ. දැන් YouTube එකේ අන්තර්ගත සියලු වීඩියෝ අපේ පරිගණකයේ මතක ගබඩාවේ නැහැ. නමුත් මේ තාක්ෂණ වේදේ හරහා ඔවුන්ගේ මතක ගබඩාවට යනවා. කොච්චර වේගවත්ද බලන්න. තප්පරේ මයික්‍රෝ තප්පර වලින් පංගු වලින් ඔවුන්ගේ මතක ගබඩාවලට යනවා. ඔවුන්ගේ මතක ගබඩාවට රිංගලා ඒ සැනින් මේ මතක ගබඩාවේ තියෙන තොරතුරු අපට දෘශ්‍ය වෙනවා. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් දෘශ්‍ය වෙනවා. මේ ඔක්කොම ඩිජිටල් සිග්නල්ස්, සංඛ්‍යාංක සංඥා. මේ අභ්‍යන්තරයේ කොච්චර තාක්ෂණයක් ඔබ ඇද්ද? මෙන්න මේ ලෝකයටයි ඔබ දරුවෝ ගමන් කරන්නේ. මේ ලෝකයටයි ඔබට පිවිසෙන්න ආරාධනා කරන්නේ. මේවා තේරුම් ගන්න, මේවා සොයන්න, මේවා විශ්ලේෂණය කරන්න, ගවේෂණය කරන්න, නව නිර්මාණ කරන්න අපිට අවශ්‍ය මූලික දැනුම අපි තාක්ෂණ වේදය හරහා ඔබට ලබා දෙනවා. මේට උනන්දුවක් දක්වන සිසුන්ට පුළුවන් මේ ඔස්සේ අධ්‍යයනය කටයුතු කරලා ඔබේ ජීවිතේ ඉදිරි ගමන සාර්ථක කරගන්න. එනිසා තොරතුරු ගබඩා කිරීම සඳහා සංඛ්‍යාංක ක්‍රමය භාවිතා කිරීම වඩා නිර්වද්‍යයි. එනිසා ප්‍රතිසමයවට වඩා සංඛ්‍යාංක ආකාරයෙන් තොරතුරු ගබඩා කර තැබීම වේගවත් ආරක්ෂාකාරී පියවරක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් හානි වීමේ සම්භාවිතාවය අඩු වීම නිසා. ප්‍රතිසම සහ සංඛ්‍යා පද්ධති පරිපත ඇනලොග් and ඩිජිටල් සිස්ටම් සර්කිට්ස් ගැන කතා කරමු. ප්‍රතිසම සංඥා සැකසීම සහ ඒවා විශ්ලේෂණය කිරීමට භාවිතා කරනු ලබන පරිපත ප්‍රතිසම සංඛ්‍යා පරිපත හෙවත් ප්‍රතිසම පද්ධති ලෙස හඳුන්වයි. ප්‍රතිසම සංඥා සැකසීමට හා විශ්ලේෂණය කිරීමට භාවිතා කරන පරිපත ප්‍රතිසම පරිපත. ප්‍රතිසම විද්‍යුත් සංඥා සම්බන්ධ භාවිතා කරනු ලබන ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික පරිපතයක් ඇනලොග් ඉලෙක්ට්‍රොනික සර්කිට් තැනීම සඳහා යොදාගනු ලබන්නේ කලින් සඳහන් කර ඇති දියෝඩ ට්‍රාන්සිස්ටර් වැනි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයි. දැන් අපි දන්නවා ප්‍රතිසම සංඥාවක්. මේ ප්‍රතිසම සංඥාවක් ගබඩා කරන්න වෙනවා. සම්ප්‍රේෂණය කරන්න වෙනවා. වෙනස් කරන්න වෙනවා. ඒ සඳහා භාවිතා කරන පද්ධතියක් ඇනලොග් ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් කියලා අපි හඳුන්වනවා. මේවා තුලත් දරු අන්තර්ගත වෙන්නේ අප මේ පාඩමේ කතා කරන ඩයෝඩ ට්‍රාන්සිස්ටර් කාරකාත්මක වර්ධක වැනි ඉලෙක්ට්‍රොනික උපාංගයන්. ඒ උපාංගයන් තවත් වැඩි දියුණු කරලා වැඩි තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් මේ සිග්නල් වලට වෙනස්කම් කරන්න පුළුවන්. ඔබ දන්නවනේ දැන් ට්‍රාන්සිස්ටර් හරහා කාරකාත්මක වර්ධකයේ හරහා මේ ප්‍රතිසම සංඥා ඉන්පුට් කිරීම අවුට්පුට් කිරීම කරන්න පුළුවන් කියලා. අන්න ඒවා භාවිතා කරමින් විවිධාකාර ක්‍රමවේද ඔස්සේ තාර්කික පරිපතයන් නිර්මාණය කරගනිමින් ඒවාට වෙනස්කම් කරන්න පුළුවන්. බව දැන් ඔබට තේරෙන්න ඕනේ. නිදසුනක් වශයෙන් දියෝඩ භාවිතා කරමින් සිදු කරනු ලබන ඍජු කරන ක්‍රියාවලියටද ට්‍රාන්සිස්ටර් වර්ධක හෝ කාරකාත්මක වර්ධක යොදා ගනිමින් සිදු කරන සංඥා වර්ධන ක්‍රියාවලියද සඳහන් කළ හැකිය. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රතිසම පරිපතයට ලබා දෙන ප්‍රධාන සංඥා ඉන් ලැබෙන ප්‍රතිදාන සංඥා ප්‍රතිසම වේ. අපි දන්නවා මේ බොහෝ අවස්ථාවලදී සරල ධාරා ප්‍රත්‍යාවර්ත ධාරා දුන්නා. මේ සරල ධාරා ප්‍රත්‍යාවර්ත ධාරා ප්‍රතිසම ආකාරයට ඉන්පුට් කරාම ඒවා වර්ධනය වෙලා ප්‍රතිසම ආකාරයෙන්ම අවුට්පුට් එක ප්‍රතිදානය ලබා දෙන බව. මෙන්න මෙවැනි පරිපතයක් ප්‍රතිසම සංඥා පරිපතයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. ඩයෝඩ එහෙම නැත්නම් ඍජුකරණය, වර්ධනය, ස්විචීකරණය මේවට අදාළ පරිපත අපි මේ ආකාරයෙන් හඳුන්වනවා. කලින් සඳහන් කර ඇති පරිදි කාලය සමග සන්තතික නොවන ආකාරයට නැතහොත් විවික්ත ආකාරයට විචලන සංඥා සංඛ්‍යාංක සංඥා ලෙස හඳුන්වයි. මෙවැනි සංඥාවක් කාලය සමග විචලන වනුයේ එයට අගයන් දෙකක් ඉහළ පහළ අගයක් පමණක් පවතින පරිදිය. ඒ අනුව සංඛ්‍යාංක විද්‍යුත් සංඥාවක් සෑම විටම වෝල්ටීයතා මට්ටම් නැතහොත් අවස්ථා දෙකකට පමණක් විචලනය වේ. දැන් අපි ප්‍රතිසම සංඥාවක් ගත්තාම ප්‍රතිසම සංඥාව සන්තතික විචලනය වෙනවා. එය මැද විශාල භෞතික රාශීන් ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඩිජිටල් සංඥාවක් සංඛ්‍යාංක සංඥාවලට වෝල්ටීයතා මට්ටම් දෙකක් ඉහළ පහළ මට්ටම් දෙකක් පමණයි පවතින්නේ. ඒ තුල තමයි මේ විචලනය වන්නේ. එය විචලනය වන අවස්ථාවේදී ඒවා ගබඩා කර ගැනීම
සම්ප්‍රේෂණය කර ගැනීම, ඒවාට වෙනස්කම් කිරීම සඳහා මේ පවතන පද්ධති අපි කියනවා ඩිජිටල් සර්කිට් එකක් කියලා. ඩිජිටල් සිග්නල් සර්කිට් එකක්. මේ සර්කිට් එක තුලින් තමයි මෙවැනි කාර්ය ගණනාවක් මේට සිදු කරනු ලබන්නේ. මෙම වෝල්ටීයතා මට්ටම් දෙක ඉහළ වෝල්ටීයතා මට්ටම සහ පහළ වෝල්ටීයතා මට්ටම ලෙස හඳුන්වනු ලබන අතර සාමාන්‍යයෙන් පහළ වෝල්ටීයතා මට්ටම ලෙස ශුන්‍ය වෝල්ටීයතාවක් යොදා ගනිමු. පහළ වෝල්ටීයතා මට්ටම ලෙස ශුන්‍ය. ඉහළ වෝල්ටීයතා මට්ටම වෙන්න පුළුවන් 1V, 5V, 6V ඔය වගේ ඉහළ මට්ටම විවිධාකාර වෝල්ටීයතාවයක් ඒ පරිපථයට ගැලපෙන පරිදි යොදා ගන්න පුළුවන්. එහිදී මේ ආකාරයෙන් කියනවා සංඛ්‍යාංක සංඥා විශේෂිත ලක්ෂණය වනුයේ එහි පවතන ඉහළ වෝල්ටීයතා මට්ටම 1ද පහළ වෝල්ටීයතා මට්ටම 0ද අනුයුක්ත කිරීමෙන් ද්විමය සංඛ්‍යා නිරූපණය කිරීමට හැකි හැකියාවයි. දැන් අපි මෙහෙම ගත්තාම මෙයාගෙන් අපි බොහෝ වෙලාවට යොදාගනු ලබන්නේ මෙන්න මේ අපි කතා කරන 0.1යි. මේ 0.1 ඔන්න අපිට දෙකේ පාදේ බයිනරි සංඛ්‍යා නිරූපණය කරගන්න පුළුවන්. බයිනරි. ඒ නිසා බොහෝ අවස්ථාවල ඉහළ මට්ටම 1ද පහළ මට්ටම 0ද වශයෙන් යොදාගෙන මේ සංඛ්‍යාංක සංඥා මගින් අපිට පුළුවන් බයිනරි ද්විමය සංඛ්‍යා ද්ව්‍යාංගී සංඛ්‍යා නිරූපණය කරගන්න. ඒ නිසා උන තවත් කාර්ය අපිට පහසු වීමක් සිදු වෙනවා මේ මතක ගබඩාවන්, මේ මතක සම්ප්‍රේෂණයන්, මේ දත්ත සම්ප්‍රේෂණයන් මේ වගේ කාර්යයන් සඳහා. මේ වන විට තනා ඇති සියලුම සංකීර්ණ ඉලෙක්ට්‍රොනික උපකරණ නිර්මාණය කර ඇත්තේ බූලියානු බීජ ගණිතය යොදාගෙන ලබන සංඛ්‍යාංක සංඥා විසිනි. මේ 0.1 මෙවැනි බීජ ගණිතයක් කට අපි කියනවා බූලියානු බීජ ගණිතය. මොකද්ද මේකට කියන ලස්සන නම? බූලියානු බීජ ගණිතය. දැන් මේ ලෝකේ විවිධාකාර ගණිත ක්‍රම ගණනාවක් තිබෙනවා දුවේ පුතේ. දැන් ඔබ මේ වෙද්දි දන්නේ එකතු කිරීම අඩු කිරීම වංගු බෙදරි කියලා කියන්නේ. වරහන් ගුණිතය එකතු කිරීම අඩු කිරීම. ඒත් එක්කම වර්ග මූලය, වර්ගය, අනුකලනය, අවකලනය ඉහළ ගණිතය ගණනවා. වර්ගද සමීකරණ, සංකීර්ණ සංඛ්‍යා, දෛශික, බූලියානු බීජ ගණිතය මේගේ ගණිතමය ක්‍රම ගණනාවක් මිනිසුන් ලෝකයට හඳුන්වා දී තිබෙනවා. මේ ගණිතමය ක්‍රම භාවිතා කරමින් තමයි මේ භෞතික රාශි ඒකක හා රාශි මාන අතර තියෙන සම්බන්ධතාවයන් සොයාගන්නේ. ඒ සම්බන්ධතාවයන් සොයාගෙන ඒවා ඉලෙක්ට්‍රොනික උපාංග තුලට එකතු කිරීමේදී ඔන්න අපි මේ බූලියානු බීජ ගණිත ක්‍රම භාවිතා කරනු ලබනවා. එනිසා මේ සංඛ්‍යාංක ගණනය කිරීම බොහෝ අවස්ථාවලදී සිදු කරන්නේ මේ ඉලෙක්ට්‍රොනික උපාංගයි. අප මනසට කරන්න පුළුවන් වේග සීමාවක් තියෙනවා. අපට අපේ මනසේ මතකයේ සීමාවක් තියෙනවා. නමුත් මේ අපේ මනසේ තිබෙන මේ මතකයට අභියෝග කරමින් අප මනසේ සිතීමේ හැකියාවට අභියෝග කරමින් අප මොළයේ තියෙන ගණිතමය හැකියාවට අභියෝග කරමින් මේ බූලියානු බීජ ගණිත ක්‍රම භාවිතා කරමින් සංඛ්‍යාංක සංඥා භාවිතා කරමින් ඉහළ මතකයක්, ඉහළ ගණිතයක්, ඉහළ ගණනය කිරීමට හැකියාව වර්තමානයේ ඉලෙක්ට්‍රොනික උපාංග සතුව පවතිනවා. ඒ තරමට මිනිසුන් කල්පනා කරනවා. ඒ නිසා අපේ මොළය වෙහෙසක් නැතුව, අපේ මතකයට බාධා ඇති කරන්නේ නැතුව ඉලෙක්ට්‍රොනික උපාංග ඒවා මතක තබා ගන්නවා. දුරකථනය, ෆෝන් එක, කම්පියුටරයේ පරිගණකය මේ සදා හොඳම උදාහරණයක්. තවත් තාක්ෂණය දියුණු වෙලා රොබෝ විද්‍යාව, රොබෝ තාක්ෂණය ලෝකයට දායාද වෙමින් දුරකථනය කම්පියුටරයට අභියෝගයක් වෙමින් දුරකථනය කම්පියුටරය සංයුක්ත කරමින් එකතු කරමින් ඉදිරි අනාගතයේදී රොබෝවරුන් විශාල වශයෙන් ලෝකයේ නිර්මාණය වේවි. මෙන්න මේ කියන තාක්ෂණික ක්‍රම වේද මෙවලම් භාවිතා කරමින් මේ අපි උගන්වන්නේ මූලිකම සිද්ධාන්තයි මේ තාක්ෂණ වේදයේ තිබෙන. 0 සිට 9 දක්වා වූ සියලුම දශම සංඛ්‍යා decimal numbers ද්විමය සංඛ්‍යා මගින් ප්‍රකාශ කර හැකි බැවින් සන්තතික ආකාරයට විචලන භෞතික රාශියක් වද ප්‍රතිසම සංඥාවක් වෙනුවට සංඛ්‍යාංක සංඥාවක් මගින් නිරූපණය කිරීමට හැකි වේ. දැන් බලන්නකෝ ප්‍රතිසම සංඥාවක් ගත්තාම. දැන් මේ ප්‍රතිසම සංඥාවක් මේ ආකාරයෙන් ගන්නවා.
මේ ප්‍රතිසම සංඥාව වෝල්ටීයතාවක් කියන්නකෝ. මේ වෝල්ටීයතාව මේ අවස්ථාවේ 1යි v, මේ අවස්ථාවේ 2යි v, 3යි v, 4යි v. එයා ප්‍රකාශ කරන බිඳුවේ සිට 9 දක්වා දශම සංඛ්‍යාවක් වශයෙන්. ඕනෑම දශම සංඛ්‍යාවක් අපිට ද්විමය සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න පුළුවන්. ඕනෑම දශම සංඛ්‍යාවක් අපිට මොන සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න පුළුවන්ද? ද්විමය සංඛ්‍යාවක් ඩෙසිමල් එකකට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රතිසම සංඥා සංඛ්‍යාංක සංඥා මගින්ද අපිට නිරූපණය කිරීමේ හැකියාවක් පවතිනවද නැද්ද? පවතිනවා. ඒ නිසා අපිට විශේෂ හැකියාවක් පවතිනවා. දුවේ පුතේ මතක තියාගන්න සංඛ්‍යාංක සංඥාවක් මොකක් මගින්ද? ප්‍රතිසම සංඛ්‍යාවක් සංඛ්‍යාංක සංඥාවක් මගින් නිරූපණය කිරීමට ඇති හැකියාව. මෙම කරුණ වර්තමානයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව ලබා ඇති ප්‍රගතියට විශාල බලපෑමක් ඇති කර ඇත. නිදසුනක් ලෙස සන්තතික ලෙස විචලන වන කාලය ප්‍රකාශ කිරීම සඳහා සංඛ්‍යාංක ඔරලෝසු සංඛ්‍යා භාවිතා වේ. හොඳම උදාහරණය ප්‍රතිසම නිරූපණය කරන ඔරලෝසුව සංඛ්‍යාංක විදියට නිරූපණය වන සංඛ්‍යා සහිත ඔරලෝසුව බවට පත් වෙලා තිබෙනවා. මෑණි ක්‍රම ගණනාවක් ලෝකයේ පුරා දක්නට ලැබෙන නිසා මේ ප්‍රතිසමය වලට සමුදීලා මිනිසුන් සංඛ්‍යාංක ක්‍රමවේද ඔස්සේ හුරු වෙලා ලෝකයේ පුරා බහුල වශයෙන් ඒවා භාවිතා වනවා. මේ සඳහා සංඛ්‍යාංක සංඥා ප්‍රදර්ශන පැනල ඩිස්ප්ලේ පැනල් එවැනි ඔරලෝසු වලට ඇතුළත් කර ඇත. ඩිස්ප්ලේ පැනල්ස් මෙහිදී කාලය සන්තතික ආකාරයට විචලනය වුවත් වෝල්ටීයතා කාල ස්පන්ද ලෙස විවික්ත අගයන් බවට පෙරලා සංඛ්‍යා ලෙස දර්ශනය කිරීම සිදු කරයි. ප්‍රදර්ශන පැනල. ඒ ප්‍රදර්ශන පැනල තුල තමයි අර සංඛ්‍යාත්මක අගයන් සන්තතියේ විචලන වන කාලය තප්පර මිනිත්තු පැය විදියට ලබා දෙන්නේ. ඉහත සඳහන් පරිදි වෝල්ටීයතා මට්ටම් දෙකකින් සමන්විත සංඛ්‍යාංක සංඥා සැකසීමට සහ ඒවා විශ්ලේෂණය කිරීමට භාවිතා කරනු ලබන පරිපත සංඛ්‍යාංක පරිපත ඩිජිටල් සර්කිට්ස් හෙවත් සංඛ්‍යාංක පද්ධති ලෙස හඳුන්වයි. අන්න ඒවා විශ්ලේෂණය කිරීමට භාවිතා කරන ඒවට අපි කියනවා සංඛ්‍යාංක සංඥා පැනල. එහෙම නැත්නම් සංඛ්‍යාංක පරිපත ඩිජිටල් සිග්නල්ස් කියලා කියනවා. සර්කිට්ස් කියලා කියනවා. ඇනලොග් සර්කිට්, ඩිජිටල් සර්කිට්ස් අපිට මේ ඉලෙක්ට්‍රොනික උපකරණ භෞතික රාශීන් එක වැඩ කරන උපකරණ තුල පුතේ විශේෂ වශයෙන් දක්නට ලැබෙනවා. බොහෝ විට මෙවැනි පරිපත ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුළත් කරනු ලබන අතර එවිට එම පරිපතවලට සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපතයයි කියනු ලැබේ. ඒවා ඇසුරෙන් සංඛ්‍යාංක විද්‍යුත් සංඥා විශ්ලේෂණය කරයි. මෙවැනි සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික පරිපත තනු ලබන්නේ සංඛ්‍යාංක සංග්‍රහිත පරිපත යොදා ගනිමිනි. පරිගණකය, සංඛ්‍යාංක කැමරා, සංඛ්‍යාංක ශ්‍රව්‍ය දෘශ්‍ය වැනි උපකරණ. අපි අවට තියෙන අපි කෙටියෙන් හැදුනොත් දුරකථනය, ටෙලිෆෝන් එක, කම්පියුටරය, කැමරාව මේ සියල්ලම සංඛ්‍යාංක පද්ධති, සංඛ්‍යාංක සර්කිට්, ඩිජිටල් සර්කිට්ස් විශාල ගණනාවක් මේ තුල අන්තර්ගතයි. මේ තුල ද්විමය සංඛ්‍යා 0.1 තාර්කික පරිපතයන් විශාල ප්‍රමාණයක් වැඩ කරනවා. එහෙනම් මිනිසුන්ගේ දැනුම යොදවලා ඒ උපකරණයකට දීලා ඒ උපකරණය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙලා අපේ කාර්යයන් පහසු කරනවා. මේ තුරට තවත් සොයා ගන්නා ලද විද්‍යාඥයින්, විශ්වවිද්‍යාල සිසුන්, පර්යේෂකයන් සොයා ගන්න ලද විවිධ තාක්ෂණික කාරණා ගණනාවක් එකතු කරමින් ඒවා සංකලනය කරමින් කළමනාකරණය කරගනිමින් කිසියම් උපාංගයක් හදලා ලෝක වෙළඳපොළට ඉදිරිපත් කරනවා. අපි ඒවා මිලදීගෙන අප පහසුව සඳහා භාවිතා කරනු ලබනවා. මේවා ඉලෙක්ට්‍රොනික මෙවලම් සෞඛ්‍ය, වෛද්‍ය, ගමනාගමන, අධ්‍යාපන මේ සෑම ශේෂ්ත්‍රයක් තුලම දැක් ගන්න ලැබෙනවා. මේ සෑම ශේෂ්ත්‍රයක් තුලටම මෙන්න මේ තාක්ෂණික මෙවලම් නිෂ්පාදනය කර විකිණීමට යුරෝපීය සමාගම් අප අවට සිටින ජාතීන් පුරුදු වෙලා තිබෙනවා. මේ නිසා අප උපයා ගන්නා ධනය විශාල ප්‍රමාණයක් එවැනි භාණ්ඩ මිලදී ගැනීම සඳහා යනවා. ඒ නිසා ලංකාව දියුණු කරන්න පුළුවන් ක්‍රමවේදයක්.
ලංකාව දියුණු ජාතියක් බවට පරිවර්තනය කරන්න පුළුවන් ක්‍රමවේදයකට නම් අනිවාර්යෙන් අප මේ තාක්ෂණික ගමනත් එක්ක අත්වැල් බැඳ ගන්න වෙනවා. ඒ නිසා ලංකාව දියුණු කරන්න කොපමණ උත්සාහ දැරුවත් මතක තබා ගන්න මෙන්න මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණික ශාස්ත්‍රයේ මෙවලන් නිෂ්පාදනය කරන්න පෙළඹුණොත් විශාල ප්‍රගතියක් අපිට ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අප පාලනය කරන දේශපාලඥයන්, අප පාලනය කරන නායකයන් මේ තුරට යොමු වෙලා මේ රට ස්වයං පෝෂිත ආර්ථික ක්‍රමයක් බවට පත් කර ඉදිරි අනාගතයේදී ඔබට තිබෙන අනාගතය ඔබ බලන්න ඔබ අනාගතය ඉදිරියේදී කොපමණ අයුරින් දියුණු වේද කොපමණ ක්‍රමවේද මේ සඳහා අනුගමනය කරයිද කියන කාරණාව ඔබට අනාගතයේදී බලන්න පුළුවන්. ප්‍රතිසම පද සමග සැසඳීමේදී සංඛ්‍යාංක පද්ධති භාවිතයේ පවතින පහසුකම් සහ වහසි ගණනාවකි. ඉන් කිහිපයක් පහත් දැක්වේ. ප්‍රසම සමග සංසන්දනය කරනකොට සංඛ්‍යාංක පද්ධති වල පවතින වාසි කම්පයා කරනවා. ඩිජිටල් ඇනලොග් කම්පයා කරනවා. ඒ කියන්නේ ඩිජිටල් ඇඩ්වාන්ටේජස් වාසි මොනවාද? සංඛ්‍යාංක පද්ධති වල ස්විචීකරණ පරිපත අඩංගු වන අතර ඒවාට අදාළ වෝල්ටීයතා හෝ ධාරාවන් නිවැරදි අගයන් දැන ගැනීමට අවශ්‍ය නොවේ. අවශ්‍ය වනුයේ එම රාශිවල ඉහළ පහළ අගයන් අතර අන්තරය පමණි. එබැවින් සංඛ්‍යාංක පද්ධති නිර්මාණය කිරීම පහසුයි. විශේෂයෙන්ම අපි භාවිතා කරන ඉලෙක්ට්‍රොනික මෙවලම් ස්විචීකරණය ඔන් ඔෆ් කරන්න වෙනවා. ඒ සඳහා ලේසියෙන් අපිට පාලනය කරන්න පුළුවන් හසුරවන්න පුළුවන් කවුද? ඩිජිටල් සිග්නල් එකක්. සංඛ්‍යාංක පද්ධතියක්. ඩිජිටල් සිග්නල් එකක් අපිට ලේසියෙන් හැසිරවීමේ හැකියාව තිබෙනවා ප්‍රතිසම සංඥාවකට වඩා. ඒ වගේම සංඛ්‍යාංක පද්ධති වල යොදා ගනු ලබන විශේෂ ස්විචීකරණ පරිපත තොරතුරු වැඩි ප්‍රමාණයක් ගබඩා කර තබා ගත හැකි නිසා මෙවැනි පද්ධති වල තොරතුරු ගබඩා කිරීම පහසුයි. ඔන තොරතුරු ගබඩා කිරීම පහසු වෙනවා. සංඛ්‍යාංක පද්ධති වලට ඉහළ නිර්වද්‍යතාවයක්, ඇකුරසියක් සහ යථාර්ථතාවයක් පවතිනවා. සංඛ්‍යාංක පද්ධතිවල ක්‍රියාකාරීත්වය ක්‍රියාපිළිවෙල මගින් ප්‍රෝග්‍රෑම් මගින් පාලනය කරන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් එකක් හදනවා. ප්‍රෝග්‍රෑම් කරනවා. ප්‍රෝග්‍රෑම් කරලා මේ සංඛ්‍යාංක පද්ධති තනිව පාලනය කරන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් එකකින් කම්පියුටරය හරහා පරිගණකය හරහා පාලන පද්ධතියක් ස්වයංක්‍රීයව පාලනය කරන්න පුළුවන් මේ ඩිජිටල් සිග්නල්ස්. වර්තමාන ලෝකයේ ස්වයංක්‍රීයකරණය පාලන පද්ධති කොච්චර අන්තර්ගතද? දැන් ඔබට මේවා කියද්දී මේවා පැහැදිලි කරද්දී ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට උනන්දුවක් ආශාවක් දක්වන දරුවෙක් වේ නම් ඔබට මේ පිළිබඳව මනාසේ කියන කාරණා වැටහි නම් ඔබ ඉදිරි අනාගතයේදී ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රය උරුමකාරයෙක්, ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රය අධ්‍යයනය කරන උරුමකාරයෙක්. ඒ නිසා මේ විෂය තුළ යන්න පුළුවන් උපරිමය දක්වා ඔබ ගමන් කරන්න. ගමන් කර ලෝකයට අලුත් නිර්මාණයන්, නව ක්‍රමවේදයන්, නව තාක්ෂණික දැනුම් ක්‍රමවේදයන් ඔබට සම්පාදනය කරලා ලබා දෙන්න පුළුවන්. ලෝකයේ වර්ධනය සඳහා තාක්ෂණික ඥානය ඔබට ලබා දෙන්න පුළුවන් දරුවෙක් වේවි. උත්සාහ කරන්න. මේ කොටසේ අවසානයේට අපි දැන් ඇවිල්ලා ඉන්නේ. මේ කොටසේ අවසානයේදී අපි ඔබට මතක් කරනවා නැවත වතාවක් මේ පාඩමෙන් මේ කොටසෙන් බොහෝ වෙලාවට MCQ එකක් රචනා ප්‍රශ්න පත්‍රයේ කුඩා කොටසක් ඔබෙන් අහන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රතිසම සංඥා සංඛ්‍යාංක සංඥා පිළිබඳව ඔබට පුළුල් පරාසයක දැනුමක් අපි ලබා දුන්නා. මේවා නිවැරදි ආකාරයෙන් කියවා මතක තබාගෙන තේරුම් කර තබා ගන්න ඔබේ ඉදිරි අනාගතය සඳහා මේ ආකාරයෙන් අපි මේ කොටස අවසන් වෙනවා. දුවල පුතාලා සියලු දෙනාටම ආයුබෝවන්.